සජීවී අවස්ථා හා සිද්ධි නිරූපණය කිරීමෙහිලා වෑත්තෑවේ හිමියන් දක්වන කුසලතාවය අභිමත වැනුම් දෙකක් ඇසුරෙන් නැගීමට ලක් කරන්න. එතකොට ඔයාලා වැදගත් දේවල් ලියා ගන්න. මොකක්ද මේ දැන් කියන්නේ? සජීවී අවස්ථා හා සිද්ධි නිරූපණය. දැන් මම එදත් කිව්වා මාත්‍රිකාවක් ගත්තම මාත්‍රිකාවේ වැදගත් දේවල් වලට ඉරි ගහ ගන්න ඔයාලා ਵਿਚාරයට යන්න පෙර. දැන් මේ මාත්‍රිකාව ගත්තොත් මේ මාත්‍රිකාවේ වැදගත් පොයින්ට් ටිකට ඔයාලා මුලින්ම හයිලයිට් කරගන්න ඉරක් ගහගන්න. මං හැමදාම කියනවා මොකද හේතුව අපි සාමාන්‍යයෙන් ਵਿਚාරයක් ලියද්දී අපිට එන කාලය සාමාන්‍යයෙන් විනාඩි 30ක් 35ක් වගේ කාලයක් උපරිමය ගියොත් විනාඩි 35. නමුත් අපි ලෑස්ති වෙන්න ඕනේ විනාඩි 30කට ਵਿਚාරයක් ලියන්න. එතකොට අපි ਵਿਚාරේ ලියාගෙන යද්දී අතරමඟදී අපිට ප්‍රශ්නේ අමතක වෙන්න පුළුවන්. අපි සමහර වෙලාවට අපිට හිතෙනවා මම ප්‍රශ්නෙටද හරියට ලියනවද නැත්නම් මම ප්‍රශ්نين පිට ගිහිල්ලාද ලියන්නේ. මේ වගේ ගැටලු වෙන්න පුළුවන් ඔයාලා ਵਿਚාරේ ලියාගෙන යද්දී. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මාතෘකාවේ වැදගත් පොයින්ට් වලට ඉරක් ගහගෙන තියාගන්න. එතකොට ඔයාලා නිතර මුළු රචනා මේ විචාර මාතෘකාවම කියවන්න ඕනේ නෑ. වැදගත් පොයින්ට් එක පමණක් කියව ගත්තම හරි විචාර ලියන අතරතුරේදී මම ලියන්නේ මාතෘකාවට අනුකූලවමද කියන එක බලා ගන්න. එතකොට මේ විචාරයේදී බලන්න මොකක්ද ඔය කියන වැදගත් පොයින්ට් එක? සජීවී අවස්ථා හා සිද්ධි නිරූපණය කිරීමෙහිලා වෑත්තෑවේ හිමියන් දක්වන කුසලතාවය අභිමත වැනුම් දෙකක් ඇසුරින් නැගීමට ලක් කරන්න. එතකොට අපිට මේකේ වැදගත් සජීවී අවස්ථා හා සිද්ධි නිරූපණය ගුත්තිල කාව්‍ය තුලදී ගුත්තිලේ කාව්‍ය එහෙම නැත්නම් වෑත්තෑවේ හාමුදුරුවෝ ගුත්තිල කාව්‍ය තුලදී සජීවී අවස්ථා හා සිද්ධි නිරූපණය කිරීම තමයි අපිට එතකොට මේ සමස්ත විචාරයේ පුරාවටම කතා කරන්න ඕනි. සර් මම O level ඒක නිසා මං ලීව් වෙන්නම් කෙනෙකුට හරි අයියා කෙනෙකුට හරි එන්න පුළුවන් නේ. තෙරුවන් සන්නයි කියලා ඉමාෂා කියනවා. ඉමාෂා එහෙම වුණොත් මගේ අර channel එක බලන්න ඔයා රෙකෝඩින් එක බලන්න. ඔයාලටත් අවශ්‍ය වෙයි O level එකටත් උදව්වක් වෙයි මේක. එතකොට එහෙනම් අපි බලමු දැන් මේ සජීවී අවස්ථා හා සිද්ධි නිරූපණය. සජීවී අවස්ථා සාමාන්‍යයෙන් අවස්ථාවක් සහ සිද්ධියක් කියන්නේ දෙකක්. එකක් නෙවෙයි දෙකක්. මොකක්ද මේ අවස්ථාවක් කියලා කියන්නේ? දැන් උදාහරණයක් විදිහට මම මේ මාතෘකාව චුට්ටක් මුලින්ම පැහැදිලි කරලා දෙන්න ਵਿਚාරයට එන්න කලින්. අවස්ථාවක් කියවම අපි දන්නවා දැන් ඔන්න ගුත්තිල කාව්‍ය තුලදී වෑත්තෑවේ හාමුදුරුවෝ රචනා කරනවා උදේනීපුර සැනකෙළි. මෙන්න මේ උදේනීපුර සැනකෙළිය තුලදී වෑත්තෑවේ හාමුදුරුවෝ අවස්ථාවක් නිරූපණය කරනවා මොකක්ද? බීමත් තරුණයෙකුගේ නර්තන විලාසය ගැන. අපිට ඉස්සරහදී කවිය හම්බෙනවා රැගසුරා පිරූ විතින් සුරත් අඹරු පෙතිසෙනතින් පුවත් නොදැන බමන ගතින් නටත් අයෙක් සුරාමතින්. ඔන්න එක අවස්ථාවක් නිරූපණය කරනවා. මොකක්ද අවස්ථාව? බීමත් තරුණයෙකුගේ නර්තන විලාසය. මේ නටන අවස්ථාව බීලා මිනිස්සෙක් වැනි නටන විදිහ මේ අවස්ථාව නිරූපණය කරලා පෙන්නනවා. එතකොට ඔන්න අවස්ථාවක්. සිද්ධියක් කියන්නේ මොකක්ද? ඔන්න ඔය මම කිව්ව අවස්ථාවල එකතුවක් තමයි සිද්ධියක් කියලා කියන්නේ. මොකක්ද? මම ඔය කිව්ව අවස්ථාවල එකතුවක් සිද්ධියක් කියලා කියන්නේ. ඒ කියන්නේ සමස්ත උදේනීපුර සැනකෙළියම ගත්තම එක සිද්ධියක්. දීපු මිනිස්සු නටනවා. තවත් සමහර කාන්තාවෝ ක්‍රීඩා කරනවා. තව සමහරු සින්දු කියනවා. තව සමහරු මේක දිහා බලාගෙන ඉන්නවා. ඔය ඇවිල්ලා සිද්ධි. අර වගේ අවස්ථා ගොන්නක් එකට එකතු කරගත්තු සිද්ධියක්. එතකොට මොකද්ද මේ මාතෘකාවේදී කියන්නේ දැන්? මෙන්න මේ කිව්ව අවස්ථා හා සිද්ධි වෑත්තෑවේ හාමුදුරුවෝ සජීවී විදිහට නිරූපණය කරලා දක්වනවලු. සජීවී විදිහට නිරූපණය කරනවයි කියලා කියන්නේ අපිට හම්බෙනවා එකක් සජීවී කරන ගුණය කියලා. ඒ කියන්නේ අපේ කනට ඇහෙන්න සලස්වනවා, හදවතට දැනෙන්න සලස්වනවා, ඇස් දෙකෙන් ඇවිල්ලා පේන්න සලස්වනවා. කවි කියනවා, සින්දු කියනවා කියලා දැන් ඉස්සරහදී හම්බෙනවා කියමින් සොදගේ සින්දු. ඔය වගේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාන්තාවන් පුදුම විදියට කනට අමෘතේ වක් කරන වගේ සින්දු කියනවා. එතකොට මෙන්න මේ සින්දු කියන එක වෑත්තෑවේ හාමුදුරුවෝ නිරූපණය කරනවා. කවිය තුලදී මතු කරලා පෙන්නනවා. ඒක අහද්දී ඒකේ තියෙන තාලයට, රිද්මයට නිකන් එදා උදේනීපුර සැනකෙළිය මතුවලා පේන්න පටන් ගන්නවා අපිට. අපිට නිකන් එතන සින්දු කියන එක ඇහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ
ඕක තමයි ශ්‍රව්‍ය ගෝචර කියලා කියනවා. අපි අපිට ඇහෙන්න සලස්වනවා. ඊට පස්සේ සජීවීකරණ ගුණය කියලා. එහෙමත් නැත්නම් අපේ සිත තුළ අපි කියනවා චිත්ත නිරූපණය කරනවායි කියලා. මේ සිත තුළ අපිට මවලා පෙන්නනවා. දැන් රැගත් සුරා පිරූ විතින් සුරත් අඹරු පෙත්තිසෙනතින් පුවත් නොදැන බමන ගතින් නටත් අයෙක් සුරාමතින්. මිනිස්සෙක් බීලා වැනි හරිට නිකන් නෙවෙයි. බමන ගතින් භ්‍රමණය වෙමින් බබරෙක් වගේ කැරකි නටනවා. එතකොට ඔන්නේ මිනිස්යාගේ බීමත් ස්වરૂපය නටන විදිහ නිකන් අපිට පේන්න සලස්සනවා. නිකන් අපිත් හරියට උදේනේ පුර සැනකෙළිය දිහා බලාගෙන ඉන්නවා වගේ. අපිටත් නිකන් මැවිලා පේන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ වෑත්තෑවේ හාමුදුරුවෝ සජීවී විදිහට මේ විදිහට අපිට කනට ඇහෙන්න, ඇස් දෙකට පේන්න, සිත තුළ සිතුවිලි ඇති කරලා මතු කරලා පෙන්වන්න, චිත්තනය කරන්න වෑත්තෑවේ හාමුදුරුවෝ සජීවී විදිහට මෙන්න මේ මං කිව්ව අවස්ථා හා සිද්ධි නිරූපණය කරලා තියෙනවා. මේකට රූ රැසේ අඳිනා ලෙසේ සදවා සුදු වැලි අදමව්පිය දෙදෙන නොමිහිරිද මේ වෙන යන කවි ගන්න පුළුවන්ද කියලා අහනවා. මම ඉස්සරහට මේකට ගන්න පුළුවන් කවි ටිකක් කතා කරනවා. එකින් එක රමණී රූ රැසේ ගන්න පුළුවන්, සදවා සුදු වැලිත් ගන්න පුළුවන් යම් අවස්ථාවක් විදිහට. නමුත් ගන්න බෑ අදමව්පිය දෙදෙන පුළුවන්, නොමිහිරිද මේ වෙන. ඔව් ඒ ටික පුළුවන් රමණී. Tamanට එතකොට මේකෙදි ඔයාලා වැදගත්ම කරුණක් තියෙනවා. ඒක තමයි අවසානයේ බලන්න අභිමත වැනුම් දෙකක් ඇසුරෙන් ඇගීමට ලක් කරන්න. අපිට මේ ਵਿਚාරෙදී අපිට මතක, අපිට පාඩම්, අපිට හිතෙන කවි හතරක් ගන්න බෑ. ඒ ගන්න කවි හතර අභිමත වැනුම් දෙකකින් පමණයි. ඔන්න අපිට සීමාවක් තියෙනවා. වැනුම් 3කින් අපිට ගන්න බෑ, වැනුම් 4කින් අපිට ගන්න බෑ. අපිට ගන්න පුළුවන් වැනුම් දෙකකින් පමණයි. ඒ නිසා ඔයාලා හොඳට අවධානය යොමු කරගන්න. වැනුම් දෙකකින් කවි හතරක් සාමාන්‍යයෙන් අපි මේකට යොදා ගන්නවා. එතකොට වැනුම් දෙකකින් පමණයි ගන්න පුළුවන්. ඔව් ලියා ගන්න සදෙව් මම ලියා ගන්නත් දෙනවා. එතකොට එහෙනම් ඔන්න මම මාතෘකාව චුට්ටක් සරල ඔයාලට පැහැදිලි කරලා දුන්න ඔය ඉස්සරහට අපි කතා කරගෙන යද්දී ඔයාලට මේ ටික තවත් පැහැදිලි වෙයි. එතකොට ඔන්න අපි දැන් කතා කරන්න තියෙන මේ වෑත්තෑවේ හාමුදුරුවන්ගේ සජීවී අවස්ථා නිරූපණය කරපු විදිහ. මම එදත් කිව්වා ඔයාලා ගුත්තිල කාව්‍යට පොදු ප්‍රවේශයක් හදාගන්න කියලා. අද අලුතෙන් සම්බන්ධ වෙච්ච අයත් ඇති මෙතන. ඒ නිසා මම චුට්ටක් ඔන්න අදත් තවත් ඔයාලගේ ඔළුවට හොඳට යන්න මම චුට්ටක් පැහැදිලි කරලා දෙනවා මොකක්ද මේ පොදු ප්‍රවේශයක් හදාගන්න කිව්ව කතාව මම කියලා. සාමාන්‍යයෙන් ඔයාලා ලකුණු ගන්න ඔයාලට ගුරුවරයාගෙන් ලකුණු ටික හොරා ගන්න තියෙන එක උපක්‍රමයක් තමයි පොදු ප්‍රවේශ වාක්‍යයක් කල් තියා ඔයාලා හදාගෙන යන එක. මොකද එතෙන්ට ගිහිල්ලා අපිට තියෙන්නේ විනාඩි 30ක් 35ක් වගේ කාලයක්. එතනට ගිහිල්ලා මේ ලස්සන වචන හිත අපිට ප්‍රවේශ වාක්‍ය එතනදී හදන්න බෑ. ඒ නිසා අපේ ප්‍රවේශය ලස්සන වෙන්න ඕනේ මුලින්ම. ඒ නිසා අපි කල්තියා ගුත්තිල කාව්‍යයට එහෙම කවියා එක්ක වර්ණනා කළා, එහෙම නැත්නම් ග්‍රන්ථය වර්ණනා කළා. ඔයාලා චූටි ලස්සන ප්‍රවේශ වාක්‍යයක් හදාගෙන යන්න. මොන ප්‍රශ්නයවත් ඔයාලට පුළුවන් මේ පොදු ප්‍රවේශ වාක්‍ය දාන්න. එතකොට මම එදත් කිව්වා ඔයාලට මේ ප්‍රවේශ වාක්‍යයක් මම හදපු එකක් සම්බන්ධව මම එදා එක කියන්නේ මම අද තව අලුත් එකක් කියන්නම්කෝ ඔයාලට. සාමාන්‍යයෙන් පොදු ප්‍රවේශ වාක්‍යයක් මොන වගේද හදාගන්න ඕනි කියන ආකෘතිය ඔයාලට ගන්න. එතකොට ගැටලු තියෙනවා නම් සර් මේ 2021 කේලෝ වලටද කියනවා නෑ මේක 22 23 21 ඕනි කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. විචාරයක් ගැන අවබෝධයක් ගන්න අවශ්‍ය ඕනි කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩි අවධානයක් දෙන්න 21 විභාගයට. එතකොට මම ඔන්න පොදු ප්‍රවේශ වාක්‍යයක් ඔයාලට කියනවා දැන් ආදර්ශයක් විදිහට. කෝට්ටේ සාහිත්‍ය යුගය නම් ශේස්ත්‍රයේහි සරුසාර නීල ගොයම වනාහි වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යයි. සංස්කෘත ඒකාකාරී කාව්‍ය සම්ප්‍රදායෙන් දූෂ්‍යව තිබූ සිංහල පද්‍ය කලාවට එක් වූ ස්වාධීන කවිතා ගුණයෙන් පිරි ස්වර්ණ රේඛාව බඳු ගුත්තිල කාව්‍ය කවියාගේ අපූර්ව ප්‍රතිභා ශක්තිය රසික හදමානයට ගෙනීමට සුදක්ෂව තිබේ. ඔන්න මම සරලව පොදු ප්‍රවේශ වාක්‍යයක් ඔන්න ඔය මම දැන් කිව්වේ. සාමාන්‍යයෙන් එතකොට ඒක පට්ට ලස්සනයි කියලා කියනවා. එතකොට ඔය සාමාන්‍යයෙන් ඔයාලා ඔන්න ඔය වගේ දැන් ලස්සනයි කියලා ඔයාලටත් තේරෙනවා නම් බලන ගුරුවරයාටත් තේරෙනවනේ අනේ මේ වගේ ලස්සන පොදු ප්‍රවේශයක් ඔයාලා දාලා තිබ්බනම්
පුදුම ලස්සනක් තියෙන ප්‍රවේශයක් නේ මේක කියලා. එතකොට මම බුලට් එකක් සර් ඕක ලියා ගන්න තව පාරක් කියන්නකෝ කියලා කියන සර් ආයෙ කියන්න. මම ආයෙත් කියන්නම්. එතකොට මේ ඔයාලා ලස්සන පොදු ප්‍රවේශයක් හදාගෙන තියාගත්තම බලන ගුරුවරයාට ආස හිතෙනවා. මු ලස්සනට ආරම්භයක් කරන් තියෙනවා. මේ ਵਿਚාරේ කියවලා බලන්න ඕනි කියලා ගුරුවරයාට හිතෙනවා. ඒ නිසා ඔයාලා මෙන්න මේ වගේ පොදු ප්‍රවේශයක් හදාගන්න. එදා මම මේක පොදු ප්‍රවේශයක් ගැන කිව්වා. මුල් එකේදී මම තවත් පොදු ප්‍රවේශයක් ගැන කිව්වා. දැන් ඔන්න මම අද වෙනත් පොදු ප්‍රවේශයක් වෙයි කිව්වේ. එතකොට ඔයාලා මෙන්න මේවා ලියා ගන්නවා නම් ලියා ගන්න. ඊට පස්සේ ඔයාලා ඔයාලට කියලා පොදු ප්‍රවේශයක් හදාගෙන තියාගන්න. මොන ප්‍රශ්නයාවත් එතකොට ඔයාලට මේ පොදු ප්‍රවේශය දාලා ලියන්න පුළුවන්. ඔන්න මම ආයෙත් සරලව චුට්ටක් කියනවා. මොකද පොදු ප්‍රවේශය ගොඩක් වෙලා කියන්න වෙලාව නැහැ. මොකද වැස්සක් ආවොත් අපිට ප්‍රශ්න කතා කරන්න වෙන්නේ නැහැ. මම ආයෙත් තව එකපාරක් කියන්නම්කො ඉක්මනින් ලියා ගන්න. එහෙම බැරි වුණොත් රෙකෝඩින් එකෙන් බලලා හරි මුල් චුට්ට බලලා මේක ලියා ගන්න. කෝට්ටේ සාහිත්‍ය යුගය නම් ශේස්ත්‍රයේහි සරුසාර නීලගොයම වනාහි වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යයි. සංස්කෘත ඒකාකාරී කාව්‍ය සම්ප්‍රදායෙන් දූෂ්‍යව තිබූ සිංහල පද්‍ය කලාවට එක් වූ ස්වාධීන කවිතා ගුණයෙන් පිරි ස්වර්ණ රේඛාව බඳු ගුත්තිල කාව්‍ය කවියාගේ අපූර්ව ප්‍රතිභා ශක්තිය රසික හදමානයට ගෙනීමට සුදක්ෂව තිබේ. ඔන්න පොදු ප්‍රවේශ වාක්‍යය. අද වැස්ස නිසා ගොඩක් පැතිවලට සම්බන්ධ වීමේ නොහැකියාව ඇති අයත් ඇති. මෙහෙටත් වැස්ස නමුත් ඉතින් අපිට කාලේ නැති නිසා මම ඉතින් වැස්ස කියලා බැලුවේ නෑ. අද පන්තිය දාගත්තා. එතකොට ඔන්න ඔය වගේ පොදු ප්‍රවේශයක් ඔයාලා හදාගෙන තියාගන්න. ඔන්න ඔය පොදු ප්‍රවේශය දැන් අපි ඊට පස්සේ මොන ਵਿਚාරයාවත් කමක් නැහැ. අපිට මොන ප්‍රශ්න ඇවිල්ලා තිබුණත් කමක් නැහැ. අපි දැන් ඔන්න ඔය පොදු ප්‍රවේශ වාක්‍යය. පොදු ප්‍රවේශ වාක්‍ය දාලා ඊළඟට අපි කරන වැඩේ මෙන්න මේ පොදු ප්‍රවේශ වාක්‍ය අවසානයේ අපේ මාතෘකාව සම්බන්ධ කරනවා. එතකොට මම දැන් ඔන්න මාතෘකාව සම්බන්ධ කරලා ඔයාලට චුට්ටක් කියන්නම්. සාමාන්‍යයෙන් දැන් අපි මේකෙදි කතා කරන්නේ සජීවී අවස්ථා හා සිද්ධ නිරූපණයනේ. ඒ කියන්නේ මම ඔයාලට කිව්වා ශ්‍රව්‍ය ගෝචර විදිහට සජීවීකරණ ගුණයෙන් යුක්තව දෘශ්‍ය ගෝචර විදිහට වැත්තෑවේ හාමුදුරුව මේ ගුත්තිල කාව්‍ය රචනා කරලා තියෙනවයි කියන එක අපි මේ ਵਿਚාරය තුලදී ඔප්පු කරලා පෙන්වන්න ඕනි. අපිට දීලා තියෙන මාතෘකාව ඒක. එතකොට සාමාන්‍යයෙන් ඔයාලා මෙන්න මේ මාතෘකාව සම්බන්ධ කරද්දී ඔයාලා දක්වනවා සජීවීකරණ ගුණේ පිහිටලා වැත්තෑවේ හාමුදුරුවෝ අපිට චිත්ත රූප මැවෙන විදිහට ශ්‍රව්‍ය ගෝචර විදිහට සහෘදයා වෙතට මේ ගුත්තිල කාව්‍ය පිරිනමලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා උන්වහන්සේ තරල සුකුමාර භාෂාවක් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික කාව්‍ය උපක්‍රමත් උපයෝගී කොට ගනිමින් සහෘදයාගේ හදවත තුළ හැඟුම් උද්දීපනය කරන්න චිත්ත රූප මැවෙන විදිහට සජීවීකරණ ගුණයෙන් මෙන්න මේ ගුත්තිල කාව්‍ය රචනා කරලා තියෙන. ඔන්න ඔයාලා මාතෘකාව සරලව පොදු ප්‍රවේශ අවසානයේදී සම්බන්ධ කරන්න. අනේ කවුරු හරි දැන් කියපු පොදු ප්‍රවේශය වන්න කියලා කියනවා. ලියාගත්ත කෙනෙක් ඉන්නවා නම් මට ෆොටෝ එකක් එවලා තියන්න මම එහෙම ගෲප් එකට දාන්නම්. එතකොට මම මේ ගුත්තිල කාව්‍ය සම්බන්ධයෙන් දැන් ඔයාලට මේ දීලා තියෙන ප්‍රශ්නය සරලව හැඳින්වීමක් කරේ. මම ඔයාලට කිව්වා ගිය සතියේ
ගුත්තිල කාව්‍ය හරි සරලයි. හරි ලේසි අපිට ලියන්න. ගොඩක් අය මේ ගුත්තිල කාව්‍ය ප්‍රශ්නේ තෝරගන්න ලියන්න බය මේකේ කවි ඔක්කොම පාඩම් කරන්න ඕනි පොඩි ගොඩක්ද කවි තියෙන්නේ මේ වගේ තේරුම් බලන්න ඕනි මෙවුවා මතක හිටියේද දන්නේ නැහැ. ඔන්න ඔය වගේ මේ ගුත්තිල කාව්වේ කවි ටික දැක්ක ගමන් ගොඩක් අයට බය හිතෙනවා. නමුත් මම එදත් කීවා ගුත්තිල කාව්‍යයේ කවි සියල්ල පාඩම් කළ යුතු නැහැ. ඔයාලට අවශ්‍ය කරන ගුත්තිල කාව්‍ය සඳහා ගෲප් එකට ජොයින් වෙන්න ලින්ක් එක දාන්න කියලා කියනවා. මම තව ටිකකින් දාන්නම් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා. එතකොට මෙන්න මේ කවි 30 ගාණක් තියෙනවා. මෙන්න මේ කවි 30 ගාණ මේක මේ කවුරුවත් නිර්දේශ කරපු එකක් නෙමෙයි මේ කවි 30 ගාණ පාඩම් කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් මම කියනවා මෙන්න මේ ටික ඔයාලා පාඩම් කරගන්න ඕනි එකකට කරකවන්න පුළුවන් කියන එක. දැන් මම අද ඔයාලට ਵਿਚාරේ කතා කරද්දී ඔයාලට තේරෙයි මම මෙතෙක් කතා කරපු විචාර තුන ඒ කියන්නේ අද එකත් එක්ක මේ විචාර තුනේදීම ගන්න කවි බලන්න පෙරගත්ත විචාර කවි වලින් දෙකක් හෝ තුනක් තියෙනවා. එතකොට මම ඔය කිව්ව අද මේ පැහැදිලි කරලා දුන්න විචාර මාතෘකා තුනටම මම මේ කියන කවි දෙකක් හෝ තුනක් ඕනි එකකට කරකවන්න පුළුවන්. එතකොට ඔන්න ඔය කවි 30 ගාන ඔයාලා පාඩම් කරගත්තයි කියලා කියන්නේ ඕනි එකකට කරකවන්න පුළුවන් ඕනි ප්‍රශ්නයක් ආවොත් දාන්න පුළුවන් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ කවි ටික පාඩම් කරගන්න ගුත්තිල කාව්‍ය හරි සරලයි ඒ ටික පාඩම් කරගත්තයි කියලා කියන්නේ. මම ඔන්න මුලින්ම ඔයාලට සඳහන් කරන්නම් මුලින්ම ගන්න කවිය මොකක්ද කියන එක. මේ කවිය කලින් දවසෙත් මම ගත්තා රැගත් සුරා පිරූ විතින් කොහොමද මම පෙන්නන්නම් ඔයාලට මේ මාතෘකාවට මේ කවිය සම්බන්ධ වෙන්නේ කියලා. පොත තියෙනවා නම් ඔයාලා පෙළ ගන්න මෙන්න මේ රැගත් සුරා පිරූ විතින් කියන කවිය මේකේ කවි අංකයක් කවුරු හරි දාන්න. එතකොට එයාලා පෙළ ගනි හොයාගන්න පුළුවන් වෙච්ච කෙනෙක්. රැගත් සුරා පිරූ විතින්. සර් ඔව්. සර් ප්‍රතිභා ශක්තිය කියන්නේ පරිකල්පන ශක්තියටමද? නෑ ප්‍රතිභාව කියන්නේ එකක් පරිකල්පනය කියන්නේ එකක්. කවුද ඇහුවේ? මිෂෙල් සර්. මිෂෙල්. ප්‍රතිභාව මම ඒක චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම් කියනවා. ප්‍රතිභාව කියලා කියන්නේ සංස්කෘතයේදී කියන්නේ අපූර්ව වස්තු නිර්මාණාක්ෂයම් ප්‍රතිභානම් පෙර නෙව්විරු අපූර්ව වස්තු නිර්මාණය තමයි මිෂෙල් ප්‍රතිභාව කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෙර නිර්මාණය නොකරපු වෙනස් නිර්මාණයක් ඉදිරිපත් කිරීම අලුත් දෙයක් ඉදිරිපත් කිරීම තමයි ප්‍රතිභාව. පරිකල්පනය කියලා කියන්නේ මම එදත් පැහැදිලි කරලා දුන්නා යම් සිදු නොවිච්ච සිද්ධියක් තමන්ගේ හිතින් මවාගෙන එය ඉදිරිපත් කරනවා නම් ඒක තමයි පරිකල්පන ශක්්‍යතාවය. ඒ කියන්නේ අපේ හිතින් යමක් මවාගෙන අපි ඒක කවියට නගනවා. දැන් උදාහරණයක් විදිහට පරිකල්පනය ගැන කතා කරද්දී කෙනෙක් සාමාන්‍යයෙන් අපි ලෝක ස්වභාවය මල පිපෙනවයි කියලා කියනවා. හැබැයි තව කෙනෙක්ට කියන්න පුළුවන් මලක් හිනහැනවයි කියලා. අන්න ඒක තමයි වෙනස. හිතින් අපිට හිතාගෙන අලුත් දෙයක් අපි මවා පානවා. කෙනෙක් මල පිපෙනවයි කියලා හැමදාම වෙන දේ කියනකොට තවත් කෙනෙක් කියනවා නෑ මල පිපෙනව නෙවෙයි මල හිනහැනවයි කියලා. ඊට පස්සේ වෑත්තෑවේ හාමුදුරුවන්ගේ පරිකල්පනය ගැන බලන්න. මේ මම එදත් කිව්වා මේ ගුත්තිල කාව්‍යයේ තියෙන උදේනීපුර සැනකෙළිය ජාතක කතාව ගුත්තිල ජාතකයේ තුල නැහැ. ගුත්තිල ජාතකයේ තුල මේ උදේනීපුර සැනකෙළියක් ගැන වචනයක්වත් සඳහන් කරලා නැහැ. ජාතකට කතාවේ පමණයි වචන දෙකක් විතර තියෙන්නේ. එතකොට ජාතක කතාවේ ගුත්තිල ජාතකයේ තුලදී මේ වචනයක්වත් සඳහන් නොකර තියෙන උදේනීපුර සැනකෙළියක් තමන්ගේ හිතින් මවාගෙන උන්වහන්සේ කවි 17ක් රචනා කරන උදේනීපුර සැනකෙළිය ගැන. උදේනීපුර සැනකෙළියට අවට පරිසරය සකස් කරන්නේ කොහොමද? උදේනීපුර සැනකෙළිය මිනිස්සුන්ගේ හැසිරීම් රටා කොහොමද? මොනවාද මේකේ තියෙන ක්‍රීඩා? මේ ඔක්කොම ගුත්තිල කාව්‍යයේදී වැත්තෑවේ හාමුදුරුවෝ මතු කරලා පෙන්වනවා. මේක තමයි පරිකල්පනය කියලා කියන්නේ. වෙනස් විදියකට හිතලා උන්වහන්සේ දාන විදිය. සර් ගෲප් ලින්ක් එක දාන්න කියලා කියනවා. මම දන්නා සර් 2021 ඉලක්කල එක්සෑම් ලියලා ඉවරනාම ක්ලාස් එක නතර කරන්නේ නෑ නේද? නෑ. එතකොට දැන් අපි බලමු මාතෘකාව සම්බන්ධ කරගනිමින් විචාරකරණයට යන්නේ කොහොමද කියන එක. ඔන්න මම පළවෙනියටම කිව්වා ඔයාලට ගන්න කවියක් රැගත් සුරා පිරූ විතින් කවිය. ඔන්න බලන්න වැත්තෑවේ හාමුදුරුවෝ කොහොමද මේකේ
අවස්ථා හා සිද්ධි සජීවීව නිරූපණය කළා දක්වන්නේ මවලා පෙන්වන්නේ කියලා. මෙන්න මේ කවිය සරලව අර්ථය මම කියන්නම්කො මුලින්ම. රැගත් සුරා පිරෝවිතින් සුරත් තඹරු පෙතිසෙනෙතින් පුවත් නොදැන බමන ගතින් නටත් අයෙක් සුරා මතින්. උදේනිපුර සැනකෙළියේදී මිනිස්සේ සුරාව පිරවපු මත්පැන් පුරවපු විත කියලා කියන්නේ මම එදත් කිව්වා මත්පැන් භාජනයේට. මෙන්න මේ මත්පැන් පුරවපු භාජනයකුත් අතේ තියාගෙන ඊට පස්සේ කියනවා සුරත් තඹරු පෙතිසෙනෙතින් ඇස් දෙකත් රතු කරගෙන හරියට නෙළුම් මල් වල පෙති වගේ ඒ තරම්ම රතු වෙලා මේ මිනිස්සයා ඇස් දෙකයි නිකන්ද බීලා තවත් අතේ මත්පැන් භාජනයකුත් තියාගෙන පුරවපු කෝප්පෙකුත් තියාගෙන ඇස් දෙකත් හොඳටම රතු කරගෙන පුවත් නොදැන බමන ගතින් පුවත් නොදැනවට වෙන්නේ මොනවාද කියලා කිසි දෙයක් දන්නෙත් නෑ. යා වෙනම මනෝපාරක් ගහගෙන බමන ගතින් භ්‍රමණය වෙමින් කැරකෙමින් නටත් අයෙක් සුරාමතින්. එක මිනිසෙක් නටනවලු සුරාමතින්. ඒ කියන්නේ වෙරි මතින්. එහෙම නැත්නම් අපි කියනවා මත්පැන් බීලා වැඩි වෙලා සුරාමතින් මත්පැන් බීලා මේ මත්වීම නිසා අයෙක් නටනවලු. සරල අර්ථය ඕකනේ. මිනිස්සෙක් අතේ මත්පැන් භාජනයක් තියාගෙන ඇස් දෙකත් රතු කරගෙන භ්‍රමණය වෙමින් කැරකෙමින් වටපිටාව වෙන්නේ මොනවාද කියලා දන්නේවත් නැතුව හොඳටම නටනවා. එතකොට 122 කවිය කියලා කියනවා. මම ඔන්න මැසේජ් ආයෙත් එවරිවන් දාන්න පුළුවන් ඉන්න හැදුවා. මට මැසේජ් බල ඉන්න බැරි නිසා. ඒ නිසා ගැටලු ඇති කරන්නේ නැතුව මැසේජ් දාන්න ඔයාලා. මට මේ එවරිවන් විතරක් පෞද්ගලික එක එක්කිනාට chat කරන්න ලෑස්ති වෙන්න එපා. එතකොට මෙන්න මේ අවස්ථාව මෙන්න මේ සිද්ධිය වෑත්තෑවේ හිමියෝ අපිට මැවිලා පේන විදිහට චිත්‍රණය වෙන විදිහට ගුත්තිල කාවේදී රචනා කරලා තියෙනවා. බලන්න මොනවාද මේ සඳහා උන්වහන්සේ යොදාගත් උපක්‍රම කියලා. ඔන්න බලන්න මේ කවිය ආරම්භයේම තියෙනවා රැගත් සුරත් පුවත් නටත් කියලා මුල් පද පේලි ටිකේ බලන්න මුල පහලට තියෙනවා රැගත් සුරත් පුවත් නටත්. එකම විදිහට එලි සමය ආරක්ෂා කරනවා. එකම විදිහට එලි සමය තබලා තියෙනවා. මේ හරහා වැත්තෑවේ හාමුදුරුවෝ ශබ්ද රසය මතු කරනවා. මේ උදේනීපුර සැනකෙළිය තුලදී මිනිහෙක් නටන ආකාරය ශ්‍රව්‍ය ගෝචර විදිහට අපිට ඇහෙන්න සලස්සනවා. මේ ශබ්ද රසය උපයෝගී කොට ගනිමින් මේ අවට පරිසරයේ වෙන දේවල් නිකන් ඇහැට මැවිලා පේන්න පටන් ගන්නවා අපිට. ඒ සඳහා උන්වහන්සේ යොදා ගන්නවා ශබ්ද රසය මතු කරන්න එලි සමය. ඊට පස්සේ බලන්න අවසානයේදී එලිවට ආරක්ෂා කරලා තියෙන විදිහ විතින් නෙතින් ගතින් මතින් එකම විදිහට පද භාවිතා කරලා තියෙනවා. එලිවටත් ආරක්ෂා කරලා තියෙනවා. ඔන්න ශබ්ද රසය නන්වන්න අපිට මේ සැනකෙළියේ ස්වභාවය මතු කරලා පෙන්වන්න වෑත්තෑවේ හිමියන් යොදාගත් උපක්‍රමයක් උන්වහන්සේගේ කුසලතාවයක්. ඉන්පස්සේ බලන්න අපිට මේ උදේනීපුර සැනකෙළියේ මේ මිනිස්යාගේ ස්වરૂපය මවලා පෙන්වනවා. හිතේ චිත්‍රයක් වගේ අඳලා පෙන්වනවා. මේ මිනිස්යාගේ ඇස්වල ස්වභාවය කියමින් බලන්න අර්ථ රසේ නන්වන්න ගත්ත උපමාව කොච්චර ලස්සන එකක්ද කියලා. සුරත් තඹරු පෙතිසෙනෙතින් හරියට මේ මිනිස්සයා බීලා මේ මිනිස්සයාගේ ඇස් දෙක දැන් නෙළුම් මල් පෙති වගේ රතු පාට වෙලා මේක කියවද්දී එතකොට අපිට දීපු මිනිස්සෙක්ගේ රූපයක් මැවිලා පේනවා. මේ මිනිස්සයාගේ ඇස් දෙක මොන වගේද කියලා අපිට මැවිලා පේනවා. කොච්චර බීලාද කියලා අපිට පේනවා. එතකොට මේ අක්‍රමිකවත් නර්තන විලාසයකේ දෙන බීමත් තරුණයෙකුගේ ස්වභාවයෙන් අපිට මේ මවලා පෙන්වන්න උන්වහන්සේ කාව්‍ය උපක්‍රම භාවිතා කරමින්. එතකොට මම කිව්වා එලි සමය සහ එලිවැට උපයෝගී කොට ගනිමින් උන්වහන්සේ ශබ්ද රසය මතු කරලා මේ සිදුවෙන ස්වභාවයන් අවස්ථා සිද්ධි අපිට නිරූපණය කරලා පෙන්වනවා. ඊට පස්සේ මෙන්න මේ අර්ථ රස නන්වන මේ උපමා භාවිතා කිරීම හරහා තවදුරටත් අපිට මවලා පෙන්වනවා මේ මිනිස්යාගේ ඇස් මොන වගේද කියලා. මේ මිනිස්යාගේ ස්වභාවය මොන වගේද කියලා අපිට මවලා පෙන්වන්න සලස්වනවා. ඕක තමයි අවස්ථා හා සිද්ධි නිරූපණය. නිරූපණය කියලා කියන්නේ
සජීවීකරණයෙන් තමන්ගේ හදවත තුළ S2 මවලා මැවිලා පේන්න පටන් ගන්න විදිහට රචනා කිරීමයි. එතකොට බලන්න පුවත් නොදැන බමන ගතින් නටත් අයෙක් සුරාමතින්. එතකොට අවට වෙන දේවල් දන්නේ නැහැ. ඔය බමන ගතින් කියන වචනයත් කොච්චර ලස්සනයිද කියලා බලන්න. බමන ගතින් භ්‍රමණය වෙමින් කැරකෙමින් එක තැනක ඉන්න බෑ. අපි දන්නවනේ බීපු මිනිස්සෙක් කොහොමද නටන්නේ කියලා. මත්පැන් කෝප්පෙත් අතේ තියාගෙන ඉන්නවා. එහෙටත් විසික් වෙනවා, වැටෙන්න යනවා, ආයිත් නැගිටිනවා, මෙහෙටත් විසික් වෙනවා. අවට වෙන දේවල් දන්නෙත් නැහැ. එහෙටත් වැටෙනවා, මෙහෙටත් වැටෙනවා. වැනි සිදු වෙන්නේ මොනවාද කියලා දන්නෙත් නැහැ. මේ මිනිස්සයා හොඳටම නටනවා. ඉතින් බලන්න මෙන්න මේ අවස්ථාව, මෙන්න මේ සිද්ධිය මිනිස්සුන්ට මැවිලා පේන විදිහට අපිට හිතෙනවා කොහොමද එදා උදේනී පුර සැනකෙලිද මේ මිනිස්සයා නැටුවේ කියලා අපිට මැවිලා පේනවා. ඉතින් මේක තමයි අවස්ථා හා සිද්ධි නිරූපණය කියලා කියන්නේ. එලි සමය සහ එලි වැට කියන්නේ එකක්ද දෙකක්ද කියලා අහන ඔෂානි. එලි සමය සහ එලි වැට කියලා කියන්නේ දෙකක්. අපි එලි සමය කියලා කියන්නේ ඔෂානි පද්‍ය ආරම්භයේදී පහලට දක්වනවා. ඔය දැන් මේ කවියේදී බලන්න තියෙනවා රැගත් සුරත් පුවත් නටත් එක විදිහට පද්‍ය ආරම්භයේදී දක්වලා තියෙනවා. එලි වැට කියලා කියන්නේ පද්‍ය අවසානයේදී ඒ විදිහටම දක්වලා තියෙනවා නම් ශබ්ද රසය මතුවෙන්න බලන්න දැන් මේ එකම විදිහට තියෙනවානේ. විතින් සෙනෙතින් ගතින් මතින් ඔය එලි වැට. තව සමහරක් කියනවා එලි වැටක් කියලා එකක් නැහැ. තියෙන්නේ එලි සමය කියලා විතරයි. ඒකට කියනවා තවත් කෙනෙක් ඔය මුල එලි සමය සහ අග එලි සමය කියලා. නමුත් පේපර් මාකින් එකේදී ගුරුවරු බොහෝ දෙනෙක්ගේ මම ඕක ඇහුවා. අපේ අනිල් මංජුල සර් අද මට කතා කරා. මෙතන අනිල් මංජුල සර්ගේ ශිෂ්‍යයොත් ඇති. ඊට පස්සේ අපේ අනිල් උදේශ් සර්ුත් කතා කරා. එතකොට ওই ගුරුවරු මට අනිල් මංජුල සර්ගෙදි මම අද ඇහුවා ඔය එලි සමය සහ එලි වැට සම්බන්ධයෙන්. මේ එලි සමය සහ එලි වැට කියන්නේ දෙකක්. නමුත් තවත් කෙනෙක් පිළිගන්නවා එලි වැටක් කියලා එකක් නැහැ. මුල එලි වැට සහ එලි සමය සහ අග එලි සමය කියලා දක්වනවායි කියලා. ඔය මොක තිබුණත් ඔයාලට ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා අර්ථය ලියන්න ඕනිද කියලා අහනවා. සමාධිය නැහැ, අර්ථය ලියන්න ඕනි නැහැ. කවියේ ඔයාලා මේ තේරුම ලියන එක නෙවෙයි විචාරයක් කියලා කියන්නේ. එහෙම් පිටින්ම තේරුම ලියලා දානවා නම් ඒක විචාරයක් වෙන්නේ නැහැ. මේකේ තියෙන උපක්‍රම ඔයාලා සම්බන්ධ කරන්න ඕනි මාතෘකාවට. මම ඒක තමයි මේ දැන් පැහැදිලි කරන්න ඔයාලට මේ මාතෘකාවට සම්බන්ධ කරලා මේකේ තියෙන උපක්‍රම මොනවාද කියලා. අර්ථය යම් තුරකට දක්වන්න ඕනි. එහෙමයි කියලා මේකේදී ඔයාලා දැන් කියනවා නම් මම උදාහරණයක් විදිහට කියන්නම්. ඔයාලා ඔන්න පටන් ගන්නවා නම් කවිය දාලා ඉවර වෙලා මත්පැන් භාජනයක් අතේ තියාගෙන මිනිස්සෙක් නටන ආකාරයත් මේ මිනිස්යාගේ ඇස් දෙක හරියට තදම තද රතු පාටට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඔහුගේ අක්‍රමිකවත් නර්තන විලාසය බඹරෙක් වගේ කැරකි කැරකි මිනිස්සෙක් නටන විදිහ වෑත්තෑවේ හාමුදුරුවෝ බුද්ධිල කාව්වේ උදේනී පුරන ඕනි. ඔන්න මම දැන් ඔන්න මුලින් කවියක් ගත්තා රැගසුරා පිරූ විතින් කවිය. මේකෙදි මම ඔන්න ඔයාලට පෙන්නුවා දැන් කොහොමද වෑත්තෑවේ හාමුදුරුවෝ මෙන්න මේ බීමත් තරුණයෙකුගේ ආක්‍රමිකවත් නර්තන විලාසය දක්වලා තියෙන්නේ. එය අපේ නිරූපණය කරලා දක්වන්න සිත තුළ මවා පාන්න උන්වහන්සේ උපයෝගී කරගත්ත ලක්ෂණ ටික මොනවාද? අර්ථ රසයෙන් අන්නන්න මොනවාද උපයෝගී කරගත්තේ? ඊට පස්සේ ශබ්ද රසයෙන් අන්නන්න උන්වහන්සේ මොනවාද උපයෝගී කරගත්තේ කියලා. එතකොට මම එදත් ඔයාලට සාමාන්‍යයෙන් කියා දුන්නා කොහොමද අපි ටිකක් මේ කවියක් දාලා පැහැදිලි කරන්න කියන එක. මම එදත් කිව්වා ලියන එක ඔයාලගේ වැඩක්. මම බත් එක බෙදලා දීලා ළඟට දීලා කවන්නත් මේ ලෑස්තිය මම ඔයාලට හොඳට පැහැදිලි කරලා දීලා ගන්න ඕනි කවියක් කියලා මම දැන් ඔයාලට මේකෙදි ලියා ගන්න ඕනි විදිහක් කියා දෙනවා. මම සාමාන්‍යයෙන් චුට්ටක් ඔයාලට සාමාන්‍යයෙන් ඔලුවට ගන්න අද අලුතෙන් සම්බන්ධ වෙච්ච අය නිසාත් මම කියන්නම්කො කොහොමද අපි මේ කවිය දාලා ලියන්නේ කියලා. සාමාන්‍යයෙන් එතකොට ඔයාලා ආරම්භයක් විදිහට ගන්න ඕනි. දෙතුන් පාර කියන්න එපා. මම හිතලා කියන නිසා සමහර විට ආයෙත් ඒක කියවෙන එකක් නැතිව හොඳින් අහගන්න නිසා. සුරාපානයෙන් මත්ව ගිය තරුණයෙකුගේ දෙනෙත් රක්තවර්ණ නෙළුමකට උපමා කිරීම හා භ්‍රමණය වෙමින් අක්‍රමිකවත් නර්තනයේ යෙදෙන ආකාරය සහෘදයාට චිත්ත රූප මැවෙන ලෙස විදහා පෑමට
වැත්තෑවේ හිමියන් බොහෝ කාව්‍ය උපක්‍රම භාවිතා කර තිබේ. රැගත්, සුරත්, පුවත්, නටත් යන එලිසමය මනාසේ භාවිතා කිරීමත් විතින්, නෙතින්, ගතින්, මතින් යන ලෙස එලිවට භාවිතා කිරීමත් නිසා ශබ්දාර්ථ සුසංයෝගය ප්‍රකට කර තිබේ. එමෙන්ම හලන්ත ශබ්ද හා නැවත නැවත රකාරය භාවිතය මගින් මදු විතින් මත් වූ තරුණයෙකුගේ මදු බඳුන අතෙහි දරා නර්තනයේ යෙදෙන ආකාරය අපූර්ව දර්ශනයක් ලෙස සහෘදයාගේ සිත තුළ මවාපෑමට ගත් උත්සාහය අපූර්වයි. ඔන්න මම දැන් ඔයාලට සරලව කිව්වේ කොහොමද මේ කවිය දාලා මේකේ තියෙන ලක්ෂණ ටික මාතෘකාවට සම්බන්ධ කරමින් ලියන්නේ කියන එක. එතකොට ඔව් මම රෙකෝඩ් එක දාලා තියෙන්නේ. එතකොට මේ සාමාන්‍ය මම තවදුරටත් ඔයාලට මේකෙදි මතු කරලා පෙන්වන්න ඕනි එක් කරුණක් දක්වන්නම්. එදත් මම කිව්වා මෙන්න මේ හලන්ත ශබ්ද භාවිතය. හලන්ත ශබ්ද භාවිතය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි රකාරය වගේ මේ හලන්ත ශබ්ද ටික කටෝර අක්ෂර භාවිතා කරනවා. මේ පිරිමියාගේ අක්‍රමිකවත් නර්තන විලාසයේ විදහා පාන්න දක්වන්න උන්වහන්සේ බලන්න මේ රකාරය කොච්චර නැවත නැවත භාවිතා කරලා තියෙනවද කියලා. මේ රගත් කියන එකේදී තියෙනවා, සුරා කියන එකේදී තියෙනවා, පිරු කියන එකේදී තියෙනවා. ඊට පස්සේ බලන්න සුරත් කියන එකේදී තියෙනවා, තඹරු කියලා තියෙනවා. ආයෙත් බලන්න අවසානයේදී කියනවා සුරා කියලා. මේ කවිය තුලදී බලන්න මේ රකාරය කොච්චර නැවත නැවත භාවිතා කරලා තියෙනවද කියලා. මේ රකාරය නැවත නැවත භාවිතා කිරීම හරහා එක පැත්තකින් අනුප්‍රාස රසය ඇති වෙනවා. එකම අක්ෂරය නැවත යෙදීම තුලින්. ඊට පස්සේ මේ හලන්ත ශබ්ද අපි ඔය රයන්න ආදී ශබ්ද අකුරු වලට කියනවා හලන්ත ශබ්ද කියලා. මේ පිරිමියාගේ අක්‍රමිකවත් නර්තන විලාසය මවලා පෙන්වන්න උන්වහන්සේ මෙන්න මේ හලන්ත ශබ්ද උපයෝගී කරගන්නවා. මෙන්න මේ හරහා මේක කියවන අහන අපිට මේ අවස්ථාව, මේ සිද්ධිය, මේ මිනිස්සයා බීලා හැසිරෙන ආකාරය අපේ සිත තුළ මැවිලා පේන්න පටන් ගන්නවා. ඉතින් මාතෘකාව ඕකනේ. සජීවී අවස්ථා හා සිද්ධි නිරූපණය. එහෙනම් ඔන්න උදේනීපුර සැනකෙළියෙන් අපි කවියක් ගත්තා. කොහොමද වැත්තෑවේ හාමුදුරුවෝ අවස්ථා හා සිද්ධි නිරූපණය කරේ කියලා මම දැන් ඔයාලට පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේ රැගස්සුරා පිරු විතින් කියන කවියෙන්. එතකොට ඔන්න ඔයාලා පාඩම් කරගන්නකොට වැඩි අවධානයක් දීලා පාඩම් කරගන්න ඕනි කවියක්. ඔන්න ඔය කවිය බොහෝ මාතෘකා විචාර මාතෘකා වලට කරකවන්න පුළුවන් කවියක්. මම කතා කරපු විචාර තුනේදීම ඔය කවිය ගත්තා. ඊළඟට ඔන්න මම දැන් ගන්නවා තවත් අලුත් කවියක්. මේ කවිය තමයි ඒත් උදේනීපුර සැනකෙළියෙන් ගන්නේ. අංකේ බලලා කෙනෙක් කියන්න කෙලිමින් තන තන ලන්දු කියන කවිය. ඔන්න දිනිති පටන් ගත්තා. ඉතින් මේකේ චිත්‍ර අඳින්න. කෙලිමින් තන තන ලන්දු කියන කවිය. මේ කවියත් මම පහුගිය විචාර දෙකේදීම ඔයාලට ගත්තා. ඒ විචාර මාතෘකා දෙකේදීමත් මෙන්න මේ කවි දෙක හොඳටම ගැලපෙනවා. මේ විචාර මාතෘකාවෙදිත් මේ කවිය මේ මාතෘකාවට සම්බන්ධ කරලා අපිට දක්වන්න පුළුවන්. එතකොට බුද්ධිල කාව්‍ය අමාරු නැහැ කියලා ඔයාලට තේරෙයි. කවි කිහිපයක් පාඩම් කරගත්තොත් ඒ කවි කිහිපය දාලා කරකවලා ලියන්න පුළුවන් කියන එක ඔයාලට දැන් තේරෙන්න ඕනි. කෙලිමින් තන තන ලන්දු. එකසිය 25 කියලා කියනවා කවිය පෙළ ගන්න නම්. ඔන්න දැන් බලමු අපි මෙන්න මේ කවිය කොහොමද අපේ මාතෘකාවට සම්බන්ධ කරගෙන අපි ලියන්නේ කියලා. කෙලිමින් තන තන ලන්දු දෙනමෙන් කන අමබින්දු කියමින් සොද ගී සින්දු ඇසුවන් සිත දුක් සින්දු. උදේනීපුර සැනකෙළියේදී පිරිමින්ට නොදෙවෙනි විදිහට කාන්තාවුත් නටනවා. පිරිමි බීලා නටනවා හොඳට. කාන්තාවොත් පිරිමින්ට දෙවෙනි වෙන්නේ නැහැ. මේ කාන්තාවොත් නටනවා. කෙලිමින් තන තන ලන්දු. තන තන මේ කෙල්ලෝ කෙලිමින් ක්‍රීඩා කරනවා, නර්තනයේ යෙදෙනවා. එතකොට බලන්න මේ අවස්ථාවත් අපිට සිද්ධි නිරූපණය කරන මේ අවස්ථාවත් මවල පෙන්වනවා. මම ඉස්සරහට කියන්නම් මේ කවිය චුට්ටක් අර්ථය පැහැදිලි කරලා දීලා ඔයාලට. දෙනමින් කන අමබින්දු කියමින් සොඳ ගේ සින්දු. මෙන්න මේ කාන්තාවන්
ගීත සින්දු කියනවා ඒවා හරියට කනට අමෘතය වක් කරනවා වගේ මී පැණි දානවා වගේ අමෘතය වක් කරනවා වගේ පුදුම මිහිරක් තියෙන්නේ අහන් ඉන්න ආසයි මේ කියන සින්දු අසුවන්සිත දුක් සින්දු අපි එදා මේ උදේනීපුර සැනකෙළිය තුලදී සාමාන්‍යයෙන් ඉන්දිය ගැමියෝනේ මේ කාලය තුලදී මිනිස්සු ගොවිතැනක් කරගෙන හේනක් කුඹුරක් කොටාගෙන ජීවත් වෙච්ච මිනිස්සු. එතකොට අසුවන්සිත දුක් සින්දු මේ මිනිස්සුන්ට දුක් කම්කටොළු දුම්නස් ප්‍රශ්න ඕනි තරම් තිබ්බා. ඉතින් මේ මිනිස්සු උදේනීපුර සැනකෙළියට ඇවිල්ලා දහසක් ප්‍රශ්න කල්පනා කරනවා ඇති. ළමයින්ට කන්න බොන්න දෙන්නේ කොහොමද? අද රැයට කන්නේ මොනවාද? ඒ වගේම හේනට සත්තු පැනලාද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියාගෙන දුක් දුම්නස් තියාගෙන මොනියම් හෝ ප්‍රශ්න වලින් මිරිකි දුකින් ඉන්න මිනිස්සු ඉන්නවා නම් මේ උදේනීපුර සැනකෙළියේදී මේ කවි සින්දු ටික අහපු ගමන් ඒ මිනිස්සුන්ගේ කනට අමෘතය වක් කළා වගේ හිතේ තියෙන දුක් සංකා ඔක්කොම ටික නැති වෙලා යනවා. ඔන්න උදේනීපුර සැනකෙළියේ මෙන්න මේ කවිය තුලදී වැත්තෑවේ හාමුදුරුවෝ මතු කළ පෙන්වන සරල අර්ථය මම ඔයාලට කිව්වේ. එතකොට අපි බලමු දැන් මේක තුලදී උන්වහන්සේ අවස්ථා සිද්ධ නිරූපණය කරන්නේ කොහොමද කියලා අපිට චිත්‍රණය වෙන විදිහට මවලා පෙන්වන්නේ කොහොමද කියලා කෙලිමින් තන තන ලන්දු බලන්න කෙල්ලෝ තන තන ක්‍රීඩා කරනවලු නර්තනයේ යෙදෙනවලු මේක කියවද්දි අපිට මැවිලා පේනවා උදේනීපුර සැනකෙළියේදී අද අපි මෙතන ඉඳියට අපිට නිකන් හිතින් මැවිලා පේනවා උදේනීපුර සැනකෙළියට ඇතුල් වෙනකොටම කෙල්ලෝ තන තන ක්‍රීඩාවේ දෙනවා නටනවා එක එක සෙල්ලම් කරනවා දිනමින් කනාම බින්දු කියමින් සොද ගී සින්දු ඒ විතරක්ද තන තන කෙල්ලෝ ටික සින්දු කියනවා මිනිස්සුත් හරි ආසාවෙන් අහගෙන ඉන්නවා නිසා කොල්ලෝ ටික මැවිලා පේනවා ඇති කොහොමද කෙල්ලෝ ගොන්නක් එකට එකතු වෙලා නටන්නේ කියලා සින්දු කියන්නේ කියලා කොච්චර ශෘංගාරයක් ඇති කරනවද ශෘංගාරය කියලා මම එදත් කිව්වා මේ ශෘංගාරය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියයන් පිනවමින් සහෘදයා තුළ යම් කාමුකත්වයක් රාගිකත්වයක් ඇති කිරීම. ඒක සමහර වෙලාවට ඒ ශෘංගාරය කියලා කියන්නේ මේ කාන්තාවගේ අංගපසංග කෙරෙහි පමණක් කාමුකත්වයක් ඇති කිරීම නෙවෙයි. දැන් මේ නටනකොට මේ නටන විලාසයට කාමුකත්වයක් ඇති කරනවා. මේ නටන දෙහල් මේ ලස්සන විඳිනවා. ඒකත් ශෘංගාරය. ඒ තුලත් කාමුකත්වයක් ඇති කරනවා. ඊට පස්සේ මේ සින්දු කියන ආකාරය මේ රස අමෘතේ වගේ පුදුම මිහිරක් තියෙන මේ කාන්තාව සින්දු කියන්නේ. එතකොට මේක මේ කවිය කියවන අපි තුල ශෘංගාරයක් ඇති වෙන්න පුළුවන්. මේ කියන සින්දු අපේ කනටත් ටිකක් ලාවට ඇහෙනවා වගේ කොච්චර ලස්සනක් තියෙන සින්දු වෙන්නේ නැතිද? උන්න කාමුකත්වයක් ඇති කරනවා මේ කියමින් සොඳ ගී සින්දු මේ සින්දු ලස්සන වෙන්නේ නැති. මේ සින්දු කෙරෙහි කියවන සහෘදයා තුලදී කාමුකත්වයක් ඇති කරනවා. එහෙනම් මේ කවිය තුල දිවැත්තෑවේ හාමුදුරුවෝ එක පැත්තකින් නවනලු රසයන් අතරේදී ශෘංගාර රසය මතු කරලා පෙන්නනවා. ඒ විතරක්ද බලන්න ශබ්ද රසය කොච්චර නන්නනවද කියලා ලන්දු බින්දු සින්දු සින්දු කියලා අග එලිවැට මනාව ආරක්ෂා කරනවා. මේ එලිවැට මනාව ආරක්ෂා කිරීම හරහා උන්වහන්සේ ශබ්ද රසය මතු කරනවා. ඒ වගේම මේකෙදි බලන්න උන්වහන්සේ සාම්ප්‍රදායික අදහස් ගන්නවා අමෘතේ වැනි පද මේ අමෘතේ කියලා කියන්නේ සාම්ප්‍රදායික ග්‍රන්ථ තුල සාහිත්‍ය තුල දැක්වෙන වචන. එතකොට උන්වහන්සේ මේ දේවලුත් භාවිතා කරනවා. ඒ විතරක්ද මම එදත් කිව්වා කොමලාක්ෂර භාවිතා කරනවා. බලන්න මේ වැත්තෑවේ හාමුදුරුවෝ සිද්ධි නිරූපණය කරන්න කොයිතරම්නම් දක්ෂ වෙලා තියෙනවද කියලා. මෙන්න මේ ලකාරය වගේ කොමලාක්ෂර දයන්න වගේ කොමලාක්ෂර කොයිතරම්නම් භාවිතා කරනවද කියලා මේ ලන්දු බින්දු සින්දු සින්දු දයන්න නැවත නැවත භාවිතා කරනවා. ඒ වගේම ලයන්න නැවත නැවත භාවිතා කරනවා. අපි ඕවට කියනවා කොමලාක්ෂර. එහෙම නැත්නම් ලයාන්විත අකුරු. දැන් කාන්තාවකගේ නර්තනයක් පෙන්වන්න දරුණු හලන්ත ශබ්ද හලන්ත අකුරු රකාරය වගේ දරුණු අක්ෂර භාවිතා කරලා හරියන්නේ නැහැනේ කාන්තාවකගේ නර්තනය පෙන්වන්න. ඒ නිසා උන්වහන්සේ ඒකට උචිත ලයාන්විත කොමලාක්ෂර ටිකක් භාවිතා කරනවා. අක්‍රමිකවත් බීමත් තරුණයාගේ නර්තනය පෙන්වන්න හලන්ත
රකාරය වගේ උන්වහන්සේ මේ දරුණු අක්ෂර ටිකක් භාවිතා කරනවා බීමත් තරුණයාගේ නර්තන විලාසය පෙන්වන්න. එතකොට මේ කවිය තුලදී දයන්න ලයන්න වගේ කොමලාක්ෂර නැවත නැවත භාවිතා කරමින් මේ කාන්තාවන් තුල තියෙන අපූර්වත්වයේ විචිත්‍රත්වය සුන්දරත්වය අපිට මතු කරලා පෙන්වන්න පටන් ගන්නවා. මේ නටුන් විලාසය මතු කරලා පෙන්වන්න පටන් ගන්නවා. ඒ නිසා ඔයාලා මේකෙදී දක්වන්න මේ ලකාරය භාවිතා කරමින් ලයාන්විත අක්ෂර භාවිතා කරමින් කවියා ගුත්තිල කාව්‍ය තුලදී අවස්ථා සිද්ධිය අප තුල නිරූපණය කර දක්වන්න චිත්‍රණය කළ දක්වන්න උත්සාහයක් දරනවා. මේ කාන්තාවන් නටන විදිහ, ඉඟසුඟ ගස්සන විදිහ මේ වගේ මේ කාන්තාවන්ගේ නර්තන විලාසය, ඊට අපූර්ව නෘත්‍ය විලාසය අපේ සිත තුළ මවා දක්වන්න සජීවීකරණය කරලා දක්වන්න උත්සාහ දරලා තියෙනවා. ඒ සඳහා කවියා ශබ්ද රසයත් උපයෝගී කරගන්නවා. ලන්දු බින්දු සින්දු සින්දු වගේ එලිවට ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිසා මේ හරහා පැහැදිලි වෙන්නේ ගුත්තිල කවියා සජීවීව අවස්ථා සිද්ධි නිරූපණය කරන්න කොයිතරම්නම් දක්ෂතාවයක් දැක්වුවද කියන එක. ඒ නිසා ඔයාලා මෙන්න මේ කවිය ගත්තා. මෙන්න මේ කවිය අරගෙන ඔන්න ඔය කරුණු ටික මතු කරලා පෙන්වන්න. ගෲප් එකේ link එක ඉල්ලලා තියනවා කෙනෙක්. මට link එක දැන් ආයෙත් ගන්න යන්න බෑ. ඒ නිසා ඔන්න මම මගේ නම්බර් එක දාන්නම් ටයිප් කරලා ඒකට මැසේජ් එකක් දාලා තියන්න නමගම් වාර්ෂේ. 0.71යි 16යි 25යි 129යි. එතකොට දැන් මම ඔන්න කියාගෙන ආවේ ඔන්න අපි කවි දෙකක් ගත්තා උදේනීපුර සැනකෙළිය ආශ්‍රයයෙන්. අපිට දැන් වැනුම් දෙකක් ඇසුරෙන් කවි ගන්න කියලා තියෙන්නේ. ඔන්න අපි දැන් කවි දෙකක් ගත්තා උදේනීපුර සැනකෙළිය ඇසුරෙන්. මම චුට්ටක් මෙන්න මේ කවියත් ලියන්න ඕන විදිහ සාමාන්‍යයෙන් චුට්ටක් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්කෝ. සාමාන්‍යයෙන් දැන් සරල අදහසක් ගන්න. කොමලාක්ෂර භාවිතය මගින් ලයාන්විත කතකගේ අපූර්ව නෘත්‍ය විලාසය සහෘද හදවත තුළ ලැබුම් ගන්වන්නට කවියා යොදාගත් වාග්මාලාව හරහා රසික හද තුළ මිහිරි හඬින් ගී කියමින් නටමින් සැනකෙළි භූමිය අලංකාර කරවන ස්ත්‍රීන්ගේ ස්වභාවය ශෘංගාරාත්මකව උද්දීපනය කොට විදහා පෑමට උත්සාහ දරා තිබේ. මනා යතිය භාවිතා කිරීම, එකම ශබ්දේ නැවත නැවත යොදා ගැනීම අනුප්‍රාසාත්මක ගුණය ජනිත කරවයි. ස්ත්‍රී ලාලිත්‍ය සහෘදයා තුල මවා පෑමට උන්වහන්සේ කාව්‍ය උපක්‍රම මනාව භාවිතා කර ඇත්තේ තමන්ගේ නෛසර්ගික ප්‍රතිභා ශක්තිය විදහා පාමිනි. ඔන්න මම චුට්ටක් නිකන් කවිය අරගෙන කියන්න ඕන විදිහ කිව්වා. ආයෙ කියන්න කියලා කියන උදයන්ගනී මම මේ ලියලවත් කියනවා නෙවෙයි. ඒ නිසා මට චුට්ටක් ඒ ටික ආයෙත් ඒ විදිහටම කියවෙන එකක් නැහැ. රෙකෝඩින් එකක් තියෙනවානේ චුට්ටක් ආයෙත් ගැටලු තැන් තිබුණොත් බලන්න එහෙම වුණොත්. එතකොට ඔන්න සාමාන්‍යයෙන් හොඳට අහගෙන ඉන්න මේක කියද්දී මම මේ කිව්වේ දැන් මේ කවිය දාලා කොහොමද අපි මාතෘකාව සම්බන්ධ කරමින් ලියන්නේ. ඔන්න එතකොට අපි කෙලිමින් තන තන ලන්දු කවිය ගත්තා. මේක පැහැදිලි කරමින් අපි දැන් ඔන්න අපි අපේ කරුණ දැක්වීම කළා. මාතෘකාව සම්බන්ධ කළා. දැන් ඔන්න අභිමත වැනුම් දෙකයිනේ අපිට ගන්න කියලා තිබුණේ. අපි දැන් යනවා තව වැනුමකින් කවි දෙකක් ගන්න. කවි හතරක් සාමාන්‍යයෙන් අපි දානවා. එතකොට එක වැනුමකින් කවි දෙක ගන්න අපිට ගන්න පුළුවන්. දැන් ඔයාලට 10 වසරේදීත් පාඩම් කරන්න තිබුණා ගුත්තිල කාව්‍යයෙන් ලස්සන කවි දෙකක්. මේ කවි දෙක තමයි මම මේකෙදි ගන්නෙ. අමුතුවෙන් පාඩම් කරන්න දුක් විඳින්න මහන්සි වෙන්න ඕනි කවි දෙකක් නෙවෙයි. එක පළවෙනි එක තමයි නිති නිරිඳුගේ රැක වලෙහිනි යුත්තෝ. වෙන දේවල් හිතා ගන්න එපා. ඇහෙන්නේ එහෙමත් දන්නේ කෙනෙක් චුට්ටක් මේ මැසේජ් එකක් දාන්න මේ අංක කීයද කියන එක. නිති නිරිඳුගේ රැක වලෙහිනි යුත්තෝ
කවි අංක දාන්න. කොහොමද ඔයාලට වහිනවද? මෙහෙට නම් ඉතින් ඊයේ එළි වෙන කල් වහිනවා, දැනුත් වහිනවා. 293ලු කවිය. ඔන්න දැන් අපි බලමු මේ කවිය කොහොමද අපි මාතෘකාවට සම්බන්ධ කරගනිමින් අපේ කරුණු ටික අපි මතු කරලා පෙන්වන්නේ කියලා. දැන් මේ කවිය සරල අදහස අපි ටුට්ටක් බලලිමුකෝ. නිති නිරිඳු ගෙරක වලෙහි නියුත්තෝ රුති ලෙස රුපුනොද බිඳ ජයගත්තෝ පැතිරෙන වෙනනද බැඳුණු සිතැත්තෝ අතිනවි ගිලිහෙන බව නොමදත්තෝ. මේ මාතෘකාවක් මේ වගේ සජීවී අවස්ථා හා සිද්ධි නිරූපණයකට ආවොත් මාතෘකාවක් අපිට විචාරයක් ලියන්න අනිවාර්යෙන්ම ගන්න මේ කවිය. පුදුම විදිහකට අපිට අවස්ථා හා සිද්ධි මවලා පෙන්නලා තියෙනවා කවිය මේ කවියේදී. මේක තියෙන්නේ ගුත්තිල ඇදුරුතුමා වීණා වාදනය කරන අවස්ථාව සම්බන්ධ වෙනුමේදී. නිති නිරිඳුගේ රැක වලෙහි නියුත්තෝ. නිති නිරිඳුගේ රජතුමාගේ රැක වලෙහි නියුත්තෝ. රජතුමාගේ රටේ රජතුමාගේ ආරක්ෂාවේ නියලිලා ඉන්න මේ යුද බටයෝ රුති ලෙස රුපුනොද බිඳ ජයගත්තෝ. රුති ලෙස නිකන් නෙවෙයි කීර්ති ഘോഷා පතුරවන විදිහට රුපුනොද බිඳ ජයගත්තෝ. නපුරු රජවරුත් එක්ක යුද්ධ කළා ජයග්‍රහණය තමන්ගේ රටට රජතුමාට උරුම කළා දුන්නා. මෙන්න මේ යුද බටයෝ පැතිරෙන වෙන නද බැඳුණු සිතත්තෝ අතිනවි ගිලිහෙන නොමදත්තෝ. හරියට ගුත්තිල ඇදුරුතුමා වීණා වාදනය කරනකොට තරංග වගේ මේ වීණා වාදනය ගලාගෙන යනවා. මෙන්න මේ ගලාගෙන එනකොට මෙන්න මේ වීණා වාදනය කෙරෙහි බැඳුණු සිත ඇත්තෝ සිත බැඳෙනවා. මේක අහගෙන ඉන්න පටන් ගන්නවා මේ රජගෙදර ආරක්ෂාවේ නියුතු වෙලා ඉන්න රාජ්‍ය බටයෝ ටික යුද බටයෝ ටික අතිනවි ගිලිහෙන නොමදත්තෝ. අනේ මේක අහගෙන ඉද්දී එයාලා දන්නේත් නෑ අතේ තියෙන වේපන් එක එහෙම නැත්තම් අවිය බිමට වැටිලා යනවා. ඔවුන් දන්නේත් නෑ. ඇයි? මේ වීණා වාදනේ මිහිරියාව නිසා. ඒක ඇතුළට කිඳා බැහැලා හරි ආසාවෙන් ඒක අහගෙන ඉන්නවා. අතේ තියෙන අවිය වැටෙනවා. මොවුන් දන්නේත් නෑ. සරලාර්ථය ඕක. එතකොට බලන්න කොහොමද අපි මේක මාතෘකාවට සම්බන්ධ කරමින් ලියන්නේ? සාමාන්‍යයෙන් මෙන්න මේ සොල්දාදුවෙක්ගේ වටිනාම දේ තමයි අවිය කියලා කියන්නේ. සොල්දාදුවෙක්ට ඇඳුම අමතක වුණත් අවිය අමතක වෙන්න බෑ. ඔහුගේ ළඟ තිබිය යුතු වටිනාම දේ තමන්ගේ 50 සමානව රැක ගන්න ඕනි දේ තමයි තමන්ගේ අවිය, ආයුධය. එතකොට ඔබ හිතන්න මේ වීණා වාදනය ගලාගෙන ඉද්දී මේකේ තියෙන මිහිරියාව කොයිතරම්ද? අතේ තියෙන තමන්ගේ කිසි දිනක අමතක නොවන තමන්ගේ පණ වගේ තමන් ආරක්ෂා කරන අවියත් තමන්ගේ අතින් වැටෙනවායි කියලා කියන්නේ. මේ වීණා වාදනය කොයිතරම්නම් ලස්සන වෙන්න ඕනිද? එතකොට බලන්න ඔන්න දැන් වෑත්තෑවේ හාමුදුරුවෝ කොයිතරම්නම් දක්ෂ වෙලාද මේ යොදාගත්ත උපමාද මේ හැමදේම තුලින් වීණා වැයුමේ දක්ෂතාවය ප්‍රකට කරවන්න. ඕකෙදි බලන්න ශබ්ද රසයෙන් අන්වලා තියෙන්නේ කොහොමද කියලා. ඔය අග එලි වැට ආරක්ෂා කරලා තියෙන විදිහ නියුත්තෝ ජයගත්තෝ සිතැත්තෝ දත්තෝ එකම විදිහට එලි වැට තබලා තියෙනවා. ඒ හරහා එලි වැට තැබීම තුලින් ශබ්ද රසය මතු කරනවා. බලන්න එලි සමය නිති රුති පැති ඇති එකම විදිහට මුල් අකුරු දෙක පද ටික භාවිතා කරලා තියෙනවා. එලි සමය එකම ආකාරයට භාවිතා කරමින් ශබ්ද රසය මතු කරන්න උපයෝගී කරගෙන තියෙනවා. ඊට පස්සේ බලන්නකෝ සාමාන්‍යයෙන් දැන් අද අපි ඉස්සරහා ගුත්තිල මේ වීණා වාදනය කරන්නේ නැහැ ගුත්තිල ඇදුරුතුමා. නමුත් අපිට මේකේ තියෙන මිහිරියාව දැනෙන්න සලස්වනවා මේ ගුත්තිල කවියා. වැත්තෑවේ හාමුදුරුවෝ මිනිස්සෙක්ගේ
මේ සොල්දාදුවගේ අතේ තියෙන වටිනාම අවියත් බිම වැටෙන තරම් මේ වීණා වාදනේ තරම්ම ගුත්තිල ඇදුරුතුමාගේ වීණා වාදනේ මිහිරේ නම් ගුත්තිල කවියා වැත්තෑවේ හාමුදුරුවෝ අපිට මතු කරලා පෙන්වනවා කොයිතරම්නම් මේ ගුත්තිල ඇදුරුතුමා දක්ෂයිද වීණා වැයුමට. ඔහුගේ මේ වීණා වැයුම තුළ කොයිතරම්නම් මිහිරියාවක් තිබ්බද, කොයිතරම්නම් කනට අහගෙන ඉද්දී පියවි ලොවින් ඔහු අතුරුදන් කරන වහන් ඉන්න කෙනාව වෙනම මනෝලෝකයකට ගෙනියනවා. ඒක නේද අපිට මේ මවලා පෙන්වන්නේ මේ සොල්දාදුවෙක් උපයෝගීකට ගනිමින්. ඉතින් ඔයාලා මෙන්න මේ දේවල් මතු කරන්න මේකෙදි සොල්දාදුවෙක් උපයෝගීකට ගනිමින්. ඔහුගේ අවිය තමන්ගේ අතින් ගිලිහිලා යන තරමට වීණා වාදනය සුමිහිරී නම්, ඒ තරමට ගුත්තිල ඇදුරුතුමා දක්ෂයි නම් ඒ අපූර්ව හැකියාව තමන්ගේ පරිකල්පනයෙන් හිතලා තමන් ලස්සන තමන්ගේ ඕකට කියනවා විවේක බුද්ධිය කියලා තැනට සුදුසු නියම උපමා භාවිතය පද භාවිතය උන්වහන්සේ මේකට ගැළපෙනම වචන අරගෙන අපි ඉස්සරහා මවලා පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා මේ වීණා වැයුම කොයිතරම්නම් දක්ෂද කියලා. ඒ සඳහා උන්වහන්සේ ශබ්ද රසය මතු කරන දේවල් උපයෝගීකට ගත්තා. එලිසමය රැක්කා, එලිවැට රැක්කා. ඒ වගේ මනා යතිය තබලා තියෙනවා. මේ සියල්ල හරහා සජීවීව මෙන්න මේ වීණා වැයුමේ අවස්ථාව සිද්ධිය අපිට මවලා පෙන්වන්න හදනවා. වීණා වයන ආකාරය, ඊට පස්සේ සොල්දාදුවගේ අතින් අවිය වැටෙන ආකාරයත්, මෙන්න මේ කියන සිද්ධි සමුදායම අපි ඉස්සරහා සිදුවෙන දේවල් වගේ අපිට මවලා චිත්‍රණය කරලා පෙන්වන්න කවිය උත්සාහ කරලා තියෙනවා. ඔන්න ඔය දේවල් මේ කවිය අරන් මතු කරලා පෙන්වන්න. මම සරලව චුට්ටක් කියන්නම් ඔයාලට ලියනකොට කොහොමද මේකෙදි සාමාන්‍යයෙන් ලියනවා නම් කියලා සරල අදහසක් දෙන්නම් ඔයාලට. කවිය දාලා මෙන්න මෙහෙම. සොල්දාදුවෝ වනාහි බිහිසුණු සතුරෝ පවා මරා දමා ජයසක් හඬ තිලින කරදුන් අභීත විරුවෝය. එවන් රැකවල්ලා සිටින දක්ෂ විරුවෙකුට තම ආයුධය කිසි විටක ගිලිහෙන්නේ නම් නැත. සියුම් රසයක් උපයෝගී කොට ගනිමින් සහෘදයා තුල සියුම් හාස්‍යයක්ද මතු කරමින් වීණා රස විඳින සොල්දාදුවාගේ හස්තයෙන් නොදැනීම අවිය ගිලිහෙන ආකාරය මනා යතිය භාවිතා කරමින් එලිවැට එලිසමය භාවිතා කිරීමෙන් තමන්ගේ කාව්‍ය උපක්‍රම යොදා ගනිමින් රසික හදවත තුළ සජීවීකරණය කිරීමට වෑත්තෑවේ හිමියන් උත්සාහ දරා තිබේ. ඔන්න අපි සජීවීව මෙන්න මේ කිව්ව සිද්ධිය අවස්ථාව නිරූපණය කරලා තියෙන විදිහ දක්වනවා. ඒ ඇතුළෙන් උන්වහන්සේ භාවිතා කරලා තියෙන කාව්‍ය උපක්‍රම ටිකත් අපි කියනවා මේ කවිය දක්වලා. එතකොට ඔන්න ඔච්චරයි ඔයාලා. එච්චර අමාරු නෑ මේ දේවල් කියන එක. හරි සරලයි. ඔයාලා කවිය දැම්මා. මේ කවියේ සරල අර්ථ නිරූපණයක් එක්ක ටිකක් ඔයාලගේ අදහසුත් දක්වමින් මේකේ තියෙන කාව්‍ය උපක්‍රමත් මාතෘකාවට සම්බන්ධ කරමින් ඔයාලා දක්වන්න ඕනේ. මිනිසු තුළ සියුම් උපහාසයක් ටිකක් හාස්‍යයක් සිනහවකුත් නන්වනවා. යකෝ මේක කියවද්දී අතිනාවි ගිලිහෙන බව නොමදත්තෝ එකපාරට මිනිසු තුළ ටිකක් හිනාවක් යනවා. සොල්දාදුවගේ අතින් මේ අවියත් වැටෙන තරමට මේ තරම් ලස්සනද මේක කියලා. මිනිසා උන්වහන්සේ මෙන්න මේ අවස්ථා සිද්ධි ටික අපිට මවලා පෙන්වන්න උත්සාහ කරා. ඔන්න කවිය ගත්තා. ඊට පස්සේ අපි දැම්මා මෙන්න මේ කවිය තුලදී උන්වහන්සේ භාවිතා කරේ කොහොමද කියන එක සජීවී අවස්ථා සිද්ධි නිරූපණය කරන්න උන්වහන්සේ මේ දේවල් උපයෝගීකට ගත්තේ කොහොමද කියන එක. ඊට පස්සේ අපි ගන්නවා හතරවෙනි කවිය විදිහට මනමත් කරවන මුළු දන දෙරණ. ඒ කවි අංකයක් දාන්න. මේකත් අපි ගන්නේ බුද්ධිල ඇදුරුතුමාගේ වීණා වැයුමේ දක්ෂතාවය සම්බන්ධව දක්වන වර්ණනාවේදී මනමත් කරවන මුළු දන දෙරණ. මම අද පන්ති ආරම්භයේදී ඔයාලට විනාඩි 5ක් විතර අහන්න දුන්නා මේ බුද්ධිල කාව්‍යයේ කවි ටිකක්. ලස්සනයි නේද ඒ ටික? YouTube එකේ තියෙන ටික. ශානියෝ ඉරි අඳින්න එපා.
ඊතල ගහනවා හරි මේ මනමත් කරවන ධන මුළු දෙරණා අංකේ දැම්මද ඊගමන සිහාර පටන් ගන්න ඉරියන්දි ඔන්න ඔය කවියත් ඔයාලා පෙළ ගන්න අවසාන කවිය ගන්න ඕනි මනමත් කරවන මුළු ධන දෙරණා කවි ටික ඇහුන්නේ නැද්ද ආරම්භයේදී මම දාලා තිබුණා කාටවත් ඇහුන්නේ නැද්ද ඒ ටික හරි 294 කවියලු ඔන්න මම මුලින් දාලා තිබුණා ඇහුන්නේ නැද්ද ඔයාලට ආපහු දාන්න බැරිද කියලා ඔෂානි අහනවා ආයෙත් ඔයාලට දාන්න ඕනි නම් ආයෙත් අහන්න ඕනි නම් මම දාන්න විනාඩි 5ක් වගේ තියෙන්නේ ඒක හරි ලස්සනයි ඒ ටික අහන්න ඕනි නම් මම අහන්න දෙන්නම් ඒ අතරේදී මම ඔයාලට අද සින්දුවකුත් අහන්න දෙන්න කියලා ඉන්නේ චුට්ටක් බෝරින් ගතිය යන්නත් එක්ක වැස්සක් තියෙන එකේ සින්දුවක් අහන්න දෙන්නද අපේ ළමයෙක් කියන එක එයාට මේ ගෙදරට නෑදෑයෝ ඇවිල්ලයි කියලා මේ මෙතනදී Zoom එකේදී සජීවීව කියන්න බෑ කියලා මට රෙකෝඩ් කරලා එවලා මම එහෙනම් ඒකත් චුට්ටක් අහන්න දෙන්නම් පොඩ්ඩක් බෝරින් ගතිය යන්නත් එක්ක ඔයාලට ඒකත් අහලා අපි වැඩ ටික පටන් ගමු ආයෙත් අවසාන කවිය අපිට තියෙන කතා කරන්න කීයටද ඉවර වෙන්නේ කියලා දිනිති අහනවා තව අපි අවසාන කවියන කතා කරන්නේ සාමාන්‍යයෙන් 5:45 5:50 කිට්ටුවේදී මේ ටික ඉවර වෙයි චමෝදි අප්සරා ඉන්නවද පන්තියේ හරි
එතකොට මේ ඔය ශානිට මගේ පන්ති වලට සම්බන්ධ වෙන්නේ නැහැ. එයාව මම රිමූව් කරා report එකක් එක්කම. ඒ නිසා අයියාට මගේ link වලින් පන්ති වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔය වැඩේ කරන්න එපා නිසා මම මේ අයින් කර ඉන්න වෙලාව නැහැ. නමුත් දැන් මම මේක දාලා තිබිච්ච නිසා මම එයාව අයින් කරා. දැන් ආයි සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක හොඳයි. කවුද කියන්නේ කියලා අහනවා. චමෝදි අප්සරා අපේ පන්තියේ ඉන්න. සර් මේ කී වසරේද? කවුද මේ? ඔයා කීයේද? 6 සර්. 6 මේක උසස් පෙළ අයියලක් කලට කරන එකක්. හා සර්. මොන පිස්සද මන්ද මේ ඇල්ලෙනවානේ බලන්නකො මේ ලින්ක් එකේ. එතකොට අපි අවසාන ටික දැන් තියෙන්නේ අපි කතා කරගෙන යමු එහෙනම්. ඔය දන්නව නේද චුට්ටක් මේ ලින්ක් එක දැම්මයින් පස්සේ අපේ ඉතින් සමහර ගුරුවරුත් ඉන්නවනේ. අනාසයෙන් කරන අවස්ථා නිරූපණය කියන්නේ මොකක්ද? 2020 අනාසයෙන් කියලා කියන්නේ මේ වැත්තෑවේ හාමුදුරුවෝ ඒ කියන්නේ සාමාන්‍යයෙන් උත්සාහයක් නැතුව අනායාසයෙන්ම කරන අවස්ථා හා සිද්ධි නිරූපණය සාමාන්‍යයෙන් වැත්තෑවේ හාමුදුරුවෝ බොහෝ තැන්වලදී උන්වහන්සේගේ ප්‍රතිභා ශක්තිය උපයෝගී කොට ගනිමින් අනායාසයෙන්ම මේ සමහර පද්‍ය රචනා කරලා තියෙනවා කාව්‍ය උපක්‍රම උපයෝගී කොටගෙන තියෙනවා. එතකොට මෙයා අහන්නේ මේ මොකද්ද අනායාසයෙන් කරන අවස්ථා නිරූපණය. එතකොට සමහර වෙලාවට උන්වහන්සේ මේ මහා විශාල ආයාසයක් දරන්න උත්සාහයක් දරන්නේ නැතුව ඇති මේ වගේ උන්වහන්සේගේ තියෙන හැකියාවත් එක්ක ප්‍රතිභාවත් එක්ක උන්වහන්සේට සමහර වෙලාවට දැනෙන උන්වහන්සේගේ ඔළුවට එන වැඩි උත්සාහයක් දරන්න නැතුව මේ අවස්ථා සිද්ධි නිරූපණයන් අනායාසයෙන්ම කරනවයි කියන එක. එතකොට එයාලට මතු කරලා පෙන්වන්න තියෙන්නේ. හරි. හැකර් කියන එකත් අයින් කරන්න. එයාලා හිතන ඇති මේ අපි බය වෙයි කියලා මේ හැකර්ලා මේකට එනවයි කියලා. ඒ ඉතින් අපි පොඩි බබ්බු වුණොත් තමයි ඉතින් හැකර් එනවයි කියලා දැනගන්න වෙන්නේ. අපි දැක්ක පහුගිය දවස්වල මේ නිවුස් වලත් දාලා තිබුණා මේ අර චූටි පන්තියක මේ ඇවිල්ලා මේ ඉරි අඳිනවා වෙස් මූණු දාගෙන නටනවා නිවුස් එකෙත් දානවා හැකර් කෙනෙක්ගේ ප්‍රහාරයකට ලක් වෙලයි කියලා. ඕකට හැකර් කෙනෙක් එන්න ඕනියයි ලින්ක් එක තිබ්බනම් ඇතිනේ ජොයින්ට් වෙලා ඕකක් කරන්න. ඒ නිසා ඔය සමහර අයගේ හෙන්චයියොත් එනවානේ. අපි අපේ වැඩ ටික කරගෙන යමු. එතකොට ඔන්න ඊළඟ කවිය මනමත් කරවන මුළු දන දෙරනා. මේ කවියේ තියෙන රසයන් ටිකත් අපි කතා කරමු. එතකොට ඔන්න අංකයක් මම දැක්ක දාලා තිබුණා කවුරු හරි. මේකේ සරල අර්ථය චුට්ටක් බලමුකෝ අපි. මනමත් කරවන දනමුළු දෙරනා රසවත් වන වෙන නද නද කරනා සවනොත් සඳ පුරංගන ලොබ දෙවුණා නොදනිත් දරුවන් එකයෙන් වැටුණා. හරි ඉසුරුනි මේ මම ඔයාට නේ මොකොත් කියේ ඔය මේ හැකර් කියලා දාගෙන ආපු එකාට මේ එතකොට බලමු ඔන්න මනමත් කරවන දනමුළු දෙරනා මේ ඉන්න මුළු නුවර පුරාම ඉන්න මිනිස්සුන්ගේ හිත් මනමත් කරවනවා හිත් වසඟත්වයට පත් කරවනවා මේ වීණා වාදනය ඇහුවම මේ මිනිස්සුන්ගේ හිත් පින වෙන්න පටන් ගන්නවා රසවත් වන වෙන නද නද කරනා බලන්න අනුප්‍රාසාත්මකව යොදලා තියෙන විදිහ වෙන නද නද කරනා වීණා නාදය මුළු නුවර පුරා දසත පුරාම රසවත්ව විහිදෙනවා සවනොත් සඳ පුරංගන ලොබ දිවුණා නොදනිද්දරුවන් එකෙන් වැටුණා. පුරාංගනාව මේ පුරයේ ඉන්න අංගනාව ඒ කියන්නේ මේ පුරය පුරා මේ උදේනිපුර සැනකෙළිය අවට ඉන්න කාන්තාවන්ගේ කනේ මේ වීණා වාදනය වැකෙනවා ඇහෙන්න පටන් ගන්නවා නොදනිද්දරුවන් එකෙන් වැටුණා. දන්නෙත් නෑ උකුලේ තියාගෙන මේ ඇකේ තියාගෙන ඉඳපු දරුවෝ ටික දඩක් ගාලා බිමට වැටුණා. අම්මලා දන්නෙත් නෑ
ඇයි? වීණා වාදනය අහගෙන ඉන්න නිසා. ඔන්න එතකොට බලන්න මේ කියන කතාව පුදුම ලස්සනක් තියෙන්නේ. වෑත්තෑවේ හාමුදුරුවෝ කොයිතරම්නම් උත්සාහයක් අරගෙන මේ ගුත්තිල කාව්‍ය තුලදී මේ රසයන් මතු කරලා තියනවාද? මෙන්න මේ කරුණු ටික ඔයාලා මතු කරලා පෙන්වන්න ඕනි. බලමු දැන්. ආයෙත් අර මිනිස්සයා ඇවිල්ලා ආයෙත් අයින් කරා. ඊළඟ පාර නම් මට හැමෝම නම් වෙලා තියන්න. එතකොට මෙන්න මේකේදී ඔයාලා එක පැත්තකින් මතු කරලා පෙන්වන්න. දැන් අපි මුල් කවියේදී ගත්තනේ මේ මිනිස්සයාගේ, ඒ කියන්නේ සොල්දාදුවගේ අතෙන් අවි ගිලිහිලා යනවායි කියලා. හරි, සොල්දාදුවගේ අතින් අවි ගිලිහෙනවයි කියන එක සාධාරණයි කියමුකෝ. මේක අහගෙන ඉන්න සොල්දාදුවගේ අතින් අවි ගිලිහිලා යන්න පුළුවන්. හැබැයි අම්මා කෙනෙක්ගේ අතින් දරුවෙක් ගිලිහිලා යන්න පුළුවන්ද? අම්මා කෙනෙක්ට ඉන්න වටිනම සම්පත තමන්ගේ ශරීරයේ කොටසක්. මෙන්න මේ ශරීරයේ කොටසක් වන් දරුවව උකුලේ තියාගෙන ඇකේ තියාගෙන ඉද්දී මේ කවි ටික මේ වීණා වාදනය ඇහෙනකොට මේ අම්මගේ ඇකයෙන් දරුවා දඩක් ගාලා බිමට වැටෙනවා. ඒ කියන්නේ ඒ තරමට උන්වහන්සේගේ මේ කාගේද අපේ ගුත්තිල ඇදුරුතුමාගේ වීණා වාදනයේ පුදුම මිහිරියාවක් තියෙන්නේ. එතකොට බලන්න මේකෙදී වෑත්තෑවේ හාමුදුරුවෝ උපයෝගී කරගෙන තියෙන කාව්‍ය උපක්‍රම මොනවාද කියලා. ශබ්ද රසය මතු කරන්න එක පැත්තකින් මනමත් රසවත් සවනොත් නොදනිත් කියලා එකම විදිහට එලිසමය භාවිතා කරලා තියෙනවා. උන්වහන්සේ එලිසමය ආරක්ෂා කරලා තියෙනවා. ඒ අරහා ශබ්ද රසය මතු කරනවා. ඊට පස්සේ බලන්න දෙරණා කරනා දියුණා වැටුණා එකම විදිහට එලිවට භාවිතා කරලා තියෙනවා. මේ හරහා උන්වහන්සේ ශබ්ද රසය මතු කරනවා. එකම විදිහට එලිසමයත් එලිවටත් භාවිතා කරලා තියෙනවා. නිත්මියෝ කියන්න ඇයි සර් කිව්වේ? ඊට පස්සේ ඔයාලා මතු කරන්න මේකෙදී නද මේ එකම පදය භාවිතා කිරීම හරහා මම එදත් කිව්වා යමකය කියලා කාව්‍ය උපක්‍රමයක් ගැන. එකම පදේ නැවත නැවත භාවිතා කිරීම හරහා ශබ්ද රසය මතු කරනවා. අපි ඔය එකම පදේ නැවත නැවත භාවිතා කිරීමට කියනවා යමකය කියලා. කවියා මේ ගුත්තිල කාව්‍ය තුලදී මේ වීණා වාදනයේ සුදක්ෂතාවය අපි ඉස්සරහා මවා පෙන්වන්න, මේ වීණා වාදනය කරන අවස්ථාව මේ සිද්ධිය මවාපාන්න අපිට උපයෝගී කරගන්නවා මේ යමකේ කියන රසය, අනුප්‍රාසාත්මක පදභාවිතය, ඒ වගේම එලිසමය, එලිවැට, මෙන්න මේ සියල්ල හරහා ඔහු උත්සාහ කරනවා වීණා වැයීමේ තියෙන සුදක්ෂතාවය මතු කරලා පෙන්වන්න. දක්ෂතාවය අපිට මවලා පෙන්වන්න. වීණා වාදනය කරන ආකාරය, මේකේ තියෙන මිහිරි බව අපිට කනට ඇහෙන්න සලස්වනවා. මේකෙදි බලන්න අවසානයේදී කියන එක නොදානේ දරුවන් එකයෙන් වැටුණා. දැන් කරපු කවි හතර සම්බන්ධ රසයේ ශබ්ද රසය තිබ්බනේ. ඉතින් ਵਿਚාරේ ලියද්දි කවි හතරටම ශබ්ද රසය ගැන ලිව්වොත් ලකුණු අඩු කරාවිද එකම කරුණ ලියලා කියලා නැහැ. ඒ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් අපි ਵਿਚාරයක් ලියද්දී තියෙන ශබ්ද රස අර්ථ රස ටික අපි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ ਵਿਚාරයක් කියලා කියන්නේ මේකේ තියෙන උන්වහන්සේ භාවිතා කරපු කාව්‍ය උපක්‍රම. එතකොට අපි මුල් කවියේ තියෙන ශබ්ද රසයන් අවසාන කවියේදීත් කියන්නේ නැහැ නේ. ඒ කවියේ තියෙන ශබ්ද රස මතු කරලා පෙන්නනවා. ඊට පස්සේ ඒකේ තියෙන උන්වහන්සේගේ පරිකල්පනය කොයිතරම්නම් බලන්න මේ උපමා මේ උන්වහන්සේ යොදාගෙන තියෙන නොදනිත් දරුවන් එකෙන් වැටුණා. මේ වීණා වැයීමේ දක්ෂතාවය පෙන්වන්න උන්වහන්සේට කොහෙන්ද මේ ඔළුවට එන්නේ? දරුවෙක් ඇකේ තියාගෙන ඉන්න පුරාංගනාවක්ගේ ඇකෙන් මේ දරුවත් වැටෙන තරමට වීණා වාදනයේ දක්ෂයි කියලා මිහිරි කියලා පෙන්වන්න මේ අදහස් උන්වහන්සේගේ කොහෙන්ද ඔළුවට එන්නේ? මේ පරිකල්පනය නේද? මේ විවේක බුද්ධිය නේද? ඔය ඔක්කොම තමයි කාව්‍ය උපක්‍රම කියලා කියන්නේ. ඊට පස්සේ අර්ථ රස මතු කරලා පෙන්වන්න මේකෙදි මම මුල් කවියේදීත් පෙන්නුවා උපමා භාවිතා කරලා තියෙන ආකාරය. එතකොට මේ වගේ අර්ථ රස, ශබ්ද රස මේකේ තියෙන උපක්‍රම පෙන්වමින් ඒවා සම්බන්ධ කරන්න ඕන යාලා මාතෘකාවට. ඒ ඔක්කොම උන්වහන්සේ උපයෝගී කරගත්තේ සජීවී අවස්ථා සිද්ධි නිරූපණයට. දැන් මෙතනදී උන්වහන්සේ මේ සියලු ශබ්ද රසයන් මතු කරලා පෙන්වුවේ වීණා වැයුමේ දක්ෂතාවය අපිට මවා පෙන්වන්න. ඒ වීණා වැයුමේ ගීතය මේ වීණා වැයුම අපිට ඇහෙන්න සලස්වන්න කනට ශබ්ද ගෝචර විදියට, ශ්‍රුති ගෝචර විදියට අපිට ඇහෙන්න සලස්වනවා.
භාෂාවේ සුවිශේෂතා කියන්නේ උපමා රූපක විරිත් භාවිතය කියන භාෂාවේ සුවිශේෂතා. ඔව් උපමා භාවිතේ විරිත් භාවිතේ ඊට පස්සේ අනුප්‍රාසාත්මක යෙදුම් මේ හැම දෙයක්ම භාෂා භාවිතයේ විශේෂතා හැටියටත් ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔයාලා මේ කවිය තුල දේ මතකට පෙන්වන්න ඕනි ගුත්තිල කවියා කොයිතරම්නම් මෙන්න මේ අවස්ථාව වීණා වැයුම කියන මේ අවස්ථාව මතු කරලා පෙන්වන්න මේ උපක්‍රම භාවිතා කරලා තියෙනවද කියලා. වෙනස මම කියන්නම් ඔෂානි. එතකොට ඔන්න මම ඔයාලට ගන්න ඕනි කවිය කිව්වේ ඔය සරල පැහැදිලි කිරීමක් කළා. මේ කවියත් අර කලින් ගත්ත කවිය වගේම තමයි. එතකොට මම චුට්ටක් කියන්නම් මේ කවියත් ඔයාලට සාමාන්‍යයෙන් අරගෙන චූටි පැහැදිලි කිරීමක් කරනවා නම් මොන වගේද කරන්න කියලා. එතකොට සාමාන්‍ය මෙන්න මෙහෙම සාම්ප්‍රදායිකව ඒකාකාරී ලෙස වීණා වැයුම් ගායනය මූලික කොටගෙන වර්ණනා නොකොට පුරය පුරා ඒ සමග ඇතිවන්නා වූ පරිවර්තනය කවියටගෙන ප්‍රකට කරන අයුර මවගේ ඇකයෙන් දරුවා ගිලිහේ යන මොහොත දැක්වීමෙන් ප්‍රකට වේ. මනමත් රසවත් සවනොත් නොදනිත් යන ලෙස ඉලිසමය හා දෙරණා කරනා දියුණා වැටුණා ලෙස එළියට භාවිතයේ මගින් හා මාත්‍රා භාවිතයේ මගින් ශබ්ද අර්ථ රස වෑහෙන ලෙස සහෘදය තුල වීණා වැයුමේ ආශ්චර්යමත් අවස්ථාව මේ සිද්ධිය සිත තුල මවා පෑමට කවියා උත්සාහ දරා තිබේ. ඔන්න අපි කියනවා ඒ කියන්නේ මේ සාම්ප්‍රදායික යෙදුම් අරගෙන මේ වීණා වැයුමේ දක්ෂතාවය පෙන්වන්න ගියේ නෑ ගුත්තිල කවියා. වැත්තෑවේ හාමුදුරුවෝ උන්වහන්සේ අලුත් දෙයක් එකතු කරගත්තා. ඇකේ දරුවෙක් තියාගෙන ඉන්නකොට මේ දරුවා වැටෙන විදිහ දක්වමින් වීණා වැයුමේ දක්ෂතාවය පෙන්වන්න පටන් ගත්තා. ඔන්න විවේක බුද්ධිය පරිකල්පන ශක්්‍යතාවය. ඕවත් කාව්‍ය උපක්‍රම තමයි. එතකොට මෙන්න මේ දේවල් නිසා උන්වහන්සේ මේ වීණා වැයුමේ දක්ෂතාවයේ මිහිරි බව ඉන්පස්සේ මේ දරුවෙක් ඇකේම වැටෙන ආකාරයේ මේ සියලු අවස්ථා ටික මේ සිද්ධි ටික අපිට මවලා පෙන්වනවා. දකින්න පේන්න සලස්වනවා. හිතේ චිත්‍රයක් වගේ මවලා පෙන්වනවා. වීණා වැයුමේ දක්ෂතාවයේ ශ්‍රුති ගෝචරව ශ්‍රව්‍ය ගෝචරව අපේ කනට ඇහෙන්න සලස්වනවා. මෙන්න මේ කියන සියලු සජීවීකරණ ගුණ මේ ගුත්තිල කාව්‍ය තුල අඩංගුයි කියලා ඔන්න ඔයාලා මතු කරලා පෙන්වන්න. ඔන්න මම කවි 4ක් ගත්තා මාතෘකාවට සම්බන්ධ කරමින් කවි 4ම පැහැදිලි කරලා දුන්නා. එතකොට අවසානයක් විදිහට ඔයාලා සම්පින්ඩනයක් දක්වන්න ඕනි. මෙන්න මේකෙදි කොහොමද ඔයාලා මුලින් ගත්ත කවි ටිකේ ඉඳන්ම සරලව චුට්ටක් දක්වමින් මාතෘකාවට සම්බන්ධ කරලා පෙන්වන්න සම්පින්ඩනයක් දක්වන්න. එතකොට ඔයාලා මාතෘකාවට අන්තර්ගතව මේ ඒ කියන්නේ මාතෘකාවට අනුකූලවම ඔයාලා මේක ලිව්වයි කියලා කියවන ගුරුවරයාට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම මේකෙදි අන්තර්ගතයක් අවසානයේදී මොන වගේද ලියන්න ඕනේ කියලා ඔයාලට සරලව චුට්ටක් කියන්නම්කෝ. එතකොට චුට්ටක් ඔළුවට දාගන්න බලන්න හොඳින් අහගෙන ඉඳලා. උදේනීපුර සැනකෙලි වෙනුමේදී සුරාපානය කොට මත් වූ සරාගී තරුණයන්ගේ අක්‍රමිකවත් නර්තන විලාසය හා සැනකෙලි බිම අසිරිමත් කරවන ස්ත්‍රීන්ගේ නෘත්‍ය විලාසය රසිකයාගේ හදවත තුළ මවා පෑමට කවියානෝ භාවිත කළ කාව්‍ය උපක්‍රම මගින් සජීවී අවස්ථා හා සිද්ධි නිරූපණය කොට තිබේ. වීණා වැයුම් වැනීමේදී සොල්දාදුවාගේ වටිනාම ශරීරාංගයක් බඳු අවිය වීණා රස වින්දනයේදී අමතකව ගොස් බිම වැටෙන ආකාරය, මවගේ වටිනාම සම්පත වූ දරුවා තම සන්තකයෙන් ගිලිහි ගොස් බිමට වැටෙන ආකාරය විදහා පෑම ගුත්තිල කවියා තුළ පැවති අපූර්ව ප්‍රතිභා ශක්්‍යතා ගුණයකි. උක්ත කරුණු අධ්‍යයනය කර බැලීමේදී ගුත්තිල කවියා අපූර්ව ලෙස සජීවී අවස්ථා නිරූපණය කරමින් අවස්ථා හා සිද්ධි නිරූපණය කරමින් කාව්‍ය උපක්‍රමත් ඒහා ඈඳා ගනිමින් කවිය තුළ සජීවීකරණ ගුණය රඳා ගැනීමෙහිලා උත්සක වූ ආකාරය පැහැදිලි වේ. ඔන්න ඔයාලා ගත්ත කවි 4 චෝටි සම්පින්ඩනයක් දක්වනවා. ඉන්පස්සේ ඔයාලා මාතෘකාවට සම්බන්ධ කරලා දක්වනවා මේ සියල්ල මගින් ගුත්තිල කවියා උනන්දුනේ ගුත්තිල කවියා උත්සාහ කරේ සජීවීව අවස්ථා හා සිද්ධි නිරූපණය කරන්න. අවසානයේ ඔන්න ඔය ටික ඔයාලා මතු කරලා පෙන්වන්න. ඒ නිසා
ඔන්න මම රචනා මාතෘකාවද ගත්ත රචනා මාතෘකාව පැහැදිලි කළා, ගන්න ඕනේ කවි ටික එකින් එක පැහැදිලි කළා, ලියන්න ඕනේ කොහොමද කියන එකත් පැහැදිලි කරලා දුන්නා. දැන් මං හිතනවා මේ මාතෘකාව සම්බන්ධයෙන් සරලව ඔයාලට ඔළුවට යමක් යන්න ඇති කියලා. එහෙනම් ඔන්න මම ගුත්තිල කාව්‍ය තුලදී විචාර 3ක් ලියන්න ඕනි විදිහ මේ විදිහටම ඔයාලට කියලා දුන්නා. අවශ්‍ය අය පරණ රෙකෝඩින් ටික බලන්න. ඊට පස්සේ තවත් ගැටලු තියෙනවා නම් අපි කතා කරමු දිනයක් යොදාගෙන. මම ඊළඟ දවසේ පටන් ගන්නවා අලුත් මාතෘකාවක් විදිහට සද්ධර්ම රත්නාවලියේ විචාරයක් අපි කොහොමද සද්ධර්ම රත්නාවලිය ලියන්නේ කියලා. අපේ ඔෂානි අහලා තිබුණා විචාරයයි රසාස්වාදයයි කියන්නේ එකක්ද දෙකක්ද කියලා. මම ඔක අර ගෲප් එකකටත් දාලා තිබුණා ඔෂානි. අපි සාමාන්‍යයෙන් රසාස්වාදයක් කියලා කියන්නේ අපිට දෙන පද්‍ය පන්තියට යම්කිසි ආකෘතියකට ලියන එකක්. අපිට පද්‍ය පන්තිය දෙනවා, අපිට ආකෘතියක් තියෙනවා රසාස්වාදේ ලියන්න ඕන විදිය. මම 22 23 යට ඒක කියා දුන්නා. අපි කොහොමද ඒ ආකෘතියට අනුව රසාස්වාදයක් ලියන්නේ කියලා. සාමාන්‍ය මුල් ඡේදය අඩංගු වෙන්න ඕනි දේවල් තියෙනවා. ඊට පස්සේ අන්තර්ගතයේදී සාමාන්‍ය අපි කරුණු පැහැදිලි කරගෙන යද්දී අපි පැහැදිලි කරන්න ඕනි දේවල් තියෙනවා. අවසාන ඡේදයේදී අන්තර්ගත වෙන්න ඕනි දේවල් තියෙනවා. ඔය ආකෘතියට ලියන එක අපිට දීලා තියෙන පද්‍යයට යම්කිසි ආකෘතියකින් ලියන එක තමයි රසාස්වාදය කියලා කියන්නේ. විචාරය කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේකට ආකෘතියක් නැහැ. සාමාන්‍යයෙන් අපේ අදහස් දක්වමින් විචාරයක්. මේක කොහොමද මේ අපිට දීලා තියෙන මාතෘකාව ඔස්සේ මාතෘකාවට සම්බන්ධ කරමින් අවශ්‍ය කරන දේවල් යොදා ගනිමින් අපි අපේ අදහස දැක්වීම තියෙන්නේ මේකෙදි විචාරයක් කියන එකේදී. දියදිය ගොස පළ කරමින් සැපමිනි කවිය ගන්න බැරිද මේකට කියලා කියනවා. යම් දියදිය ගොස පළ කරමුණු ගන්න පුළුවන්. ඊට අමතරව මේකෙදි තියෙන ලස්සන තව ඒවා තියෙනවා. මං ගන්න ඕනි කවි 4ක් මග පෙන්වීමක් විතරයි කළේ ඔයාලට. මේ හරහා ඔයාලට තව ඕනි නම් තව මීට එහා වැනුම් වලින් ගිහිලා කවි අරගන්න. කැමැති වැනුම් දෙකකින් ලස්සන කවි අරන් ඔයාලා ලියන්න. මම ඔයාලට මග පෙන්වීමක් විදිහට ඔන්න කවි දෙකක් පැහැදිලි කරලා පෙන්නුවා. ජතු පුළුවන් ආයෙත් මම ඕනේ රෙකෝඩින් එකක් දෙන්නම්, නැත්නම් මම පැහැදිලි කරලා දෙන්නම්. ඇඩ් වෙන්නේ කොහොමද කියලා අහනවා. මම මගේ නම්බර් එක දුන්නා. ආයෙත් මම මගේ නම්බර් එක මෙන්න මේක ටයිප් කරන්නම්. ඒක බලා ගන්න ස්ක්‍රීන් එකකින් 071යි 16යි 25යි 129. ඔන්න ඕක නම්බර් එක. ඕකට ඔයා නම ගම එවලා තියන්න. එතකොට ඔන්න එහෙනම් අපි ඊළඟ දවසේදී පුරාතන ගද්‍ය පොතේ සද්ධර්ම රත්නාවලියේ පටන් ගමු. විචාරයක් හරියට ලියන්නේ කොහොමද කියන එක ලියන්න කතා කරන්න අපි පටන් ගමු. එහෙනම් මොනවා හරි අද දවසේ වැඩසටහන සම්බන්ධව තවදුරටත් ගැටලු තියෙනවද? මොනයම් හෝ ඊට අමතරව මම මේ ගෲප් එක විවෘත කරනවා. පන්ති අවසන් වුණායින් පස්සේ අදහස් දැක්වීමක් කරන්න. අද තේරුණාද නැද්ද කියන එක. ඊට අමතරව අනිවාර්යයෙන්ම මට නම එවලා තියන්න. ඉදිරියේදී මම ඔයාලට අංකයක් දෙනවා. ඔව් ලියලා එවන්න චතුනි. එතකොට මේ මම ඉස්සරහදී මේ ඔයාලට අංකයක් දෙනවා. ඒ අංකයේ සහිත අය විතරයි පන්තියට ගන්නේ. එතකොට මම ඔයාලට අංකයක් දෙනකොට ඔයාලගේ තොරතුරු මං ගාව තියෙන නිසා එහෙමනම් ගැටලුවක් නැතුව ඇති කියලා හිතනවා. ඉදිරියේදී අපි සද්ධර්ම රත්නාවලිය පටන් ගන්නවා. එහෙනම් ඒවටත් සම්බන්ධ වෙන්න කවි ටික දැන් ආපහු දාන්න පුළුවන්ද කියලා අහනවා. මම පන්ති අවසන්